සාදරයෙන් පිළිගන්නවා ඔයාලව accounting පාඩම YouTube channel එක වෙත. ඉතින් මගේ මේ YouTube channel එකේ ප්‍රධානම අරමුණ උනේ වර්තමානයේදී ලංකාවේ පවතින කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් පාසල් යන්න බැරුව එහෙම නැත්නම් අමතර පන්ති යන්න බැරුව නිවසට හිරවලා ඉන්න අපේ 2020 උසස් පෙළ වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගය හදාරන නංගිල මල්ලිලා මෙන්නෙන් වීඩියෝ මාලාවක් කරහා ඒගොල්ලන්ට අතපසු වෙච්ච එහෙම නැත්නම් ඒගොල්ලන්ට තව ඉස්සරහට කරන්න තියෙන පාඩම් ටික සරලව ඉදිරිපත් කරලා ඒගොල්ලන්ට නිවසේ ඉඳන් පාස් පේපර්ස් මොඩල් පේපර්ස් වලින් ප්‍රැක්ටිස් කරන්න පොඩි අඩිතාලමක් ලබා දෙන්න තමයි මගේ මේ පරමාර්ථය වුනේ. ඉතින් මම ඒක පටන් ගත්තේ ඉංග්‍රීසි මීඩියම් ළමයි පදනම් කරගෙන නැත්නම් ඉංග්‍රීසි මීඩියම් ළමයි ફોකස් කරගෙන. මොකද අපි YouTube එකේ බැලුවොත් සිංහල මීඩියම් ළමයින්ට එක එක පාඩම් ඉදිරිපත් කරලා තියෙන වීඩියෝස් මම දැක්කා. නමුත් ඉංග්‍රීසි මීඩියම් ළමයින්ට එමෙතන ලංකාවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් පෙළ හදාරන ළමයින්ට ලංකාවේ පාඩම් ටික පදනම් කරගෙන වීඩියෝස් දාලා දෙනවා හොයාගන්න බැරි වුණා. නමුත් සිංහල මාධ්‍යයෙන් හදාරන ළමයිනුත් මට මැසේජ් දාලා තිබ්බා, ඊමේල් කරලා තිබ්බා එයාලටත් වීඩියෝ එකක් කරහා පාඩම් ටික ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒක එයාලට කරන්න ලැබු උදව්වක් කියලා. ඉතින් ඒ නිසා මම කල්පනා කරා සිංහල මීඩියම් ළමයින්ට ඉංග්‍රීසි මාධ්‍ය ළමයින්ට සමගාමීව වීඩියෝ මාලාවක් කරහා ගිණුම් කරන විභාගයට පිණි සිටින්න පොඩි උපකාරයක් කරන්න. ඉතින් ඇත්තටම බැලුවොත් තව මාස 3කටත් අඩු කාලයක් තමයි අපිට උසස් පෙළ විභාගෙට ඉතුරුලා තියෙන්නේ. ඒ නිසා මම තීරණය කළා වීඩියෝ එකක් කරලා එක පාඩමක් දවසකින් කවර් කරනට වඩා පාස් පේපර් එකක් අරගෙන පාස් පේපර් එකට උත්තර ලියන්නේ කොහොමද කියලා සාකච්ඡා කළොත් ඔයාලගේ සිලබස් එක A to Z කවර් කරන්න පුළුවන් වෙයි කියලා. මේ වෙලාවේදී කරන්න තියෙන හොඳම දේ පාස් පේපර්ස් වලින් ඔයාලගේ සිලබස් එක ප්‍රැක්ටිස් කරන එක. ඉතින් අපි ගත්තොත් ගිණුම් කරන ප්‍රශ්න පත්‍රය පළවෙනි පේපරේ සහ දෙවෙනි පේපරේ විදිහට පේපර්ස් දෙකක් තියෙනවා. පළවෙනි පේපරේට පැය දෙකක් දීලා තියෙනවා. දෙවෙනි පේපරේට කරන්න පැය 3ක් දීලා තියෙනවා. ඉතින් පළවෙනි පේපරේ පැය දෙකක් කියන්නේ ඕගොල්ලෝ අවුරුදු දෙකකටත් වැඩි කාලයක් ඉගෙන ගන්න සම්පූර්ණ සිලබස් එක පැය දෙකක් වගේ පොඩි කාලෙකින්. ඉතින් අපි ඉස්කෝලේ ගත්තොත් ටියුෂන් පන්තියක් පවා දවසකට පැය දෙකකට වඩා කරනවා. නමුත් ඔයාලට විභාගෙදී අහනවා සම්පූර්ණ ඒ ඔයාලා ඉගෙන ගත්ත සිලබස් එක පැය දෙකක වගේ පොඩි කාලෙකින්. MCQ පේපර් එක ගත්තොත් ප්‍රශ්න 50ක්. පැය දෙකකින් ප්‍රශ්න 50ක් කරනවා කියන්නේ ලේසි පහසු කාර්යයක් නෙමෙයි. හොඳ ප්‍රැක්ටිස් එකක් නැති ළමෙන්ට. හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙනවා නම් ඒක තවත් කරන එක පේපරයක් විතරයි. උසස් පෙළ පේපරේ ඔයා කරන තවත් එක පේපරයක් විතරයි. ඉතින් මේ ගිණුම් කරන පේපර් එක එහෙනම් ගිණුම් කරන MCQ පේපර් එක T20 මැච් එකක් වගේ. T20 මැච් එකේ මොකද වෙන්නේ? ඕවර්ස් 20ක් දීලා දෙනවා. පුළුවන් තරමක් ගහන්න. හැම ටීම් එකක්ම try කරන්නේ උඩරිම ලකුණකට යන්න. ඕවර්ස් 20 ඇතුළත ගහගන්න බැරි මුත් අල්ලල්ලා හිටියොත් පරාදයි තමයි. ඉතින් ඒ වගේ තමයි මේ MCQ පේපර් එක. ප්‍රශ්න 50ක් තියෙනවා. පැය දෙකක් දීලා තියෙනවා. උඩරිම වේගයෙන්, උඩරිම නිර්රද්දතාවකින් පේපර් එක කරගන්න. දෙවෙනි පේපරේට වඩා පළවෙනි පේපරේ තියෙන අවධානම වැඩි. මොකද උත්තරේ ළඟින් ගියා. උත්තරේ වැරදි නම් උත්තර පහකින් හැම ප්‍රශ්නයකටම දෙන්නේ ඔප්ෂන්ස් පහක් දෙනවා. ඒ ඔප්ෂන්ස් පහෙන් මොකක් හරි තමන් උත්තරේ හරියට හදාගෙන ගියත් අන්තිම උත්තරේ වැරදුනොත් ඔයාලට ලකුණු දෙකක් එහෙම් පිටින් නැති වෙනවා. ඉතින් ඒ නිසා පාස් පේපර් එකක් කරද්දී එහෙම නැත්නම් MCQ පාස් පේපර් එකක් කරද්දී අපි try කරන්න ඕනේ කරන්නම් වාලේ කරනවට වඩා එහෙම නැත්නම් තමන් කලින් කරපු මතකෙන් එදා දවසේ පිරිමහා ගන්න පාස් පේපර් එක කරනවට වඩා අපි කොහොමද ඒකට උත්තරේ ඇනලයිස් කරලා ලියන්නේ? එහෙම නැත්නම් මේ වගේ තවත් ප්‍රශ්නයක් වෙන විභාගයකදී આવොත් මම කොහොමද මේ ප්‍රශ්නෙන් එක්ස්පීරියන්ස් එක අරගෙන ඒකට ලියන්නේ කියන දේ ඔයාගේ ඔළුවට ධාරණය කරගන්න එක තමයි වැදගත්ම දේ. ඉතින් ඒ නිසා මම අද කල්පනා කළා 2019 අපිට ළඟම පේපරේ අරගෙන MCQ පේපරේ සම්පූර්ණයෙන්ම නැතත් පුළුවන් තරමක් ඔයාලත් එක්ක සාකච්ඡා කරලා උත්තරේ ලියන්නේ කොහොමද? එහෙම නැත්නම් ඇනලයිස් කරන්නේ කොහොමද? ක්‍රිටිකලි ඇනලයිස් කරන්නේ කොහොමද උත්තරේ කියන එක ඔයාලට ඉදිරිපත් කරන්න. ඉතින් මම කලින් කිව්වා වගේ ගිණුම් කරන MCQ පේපර් එකේදී ප්‍රශ්න 50 ඇතුළත ඔයාලා අවුරුදු දෙකක් ඉගෙන ගන්න සිලබස් එක. එහෙම නැත්නම් ගිණුම් කරන පළවෙනි දවසේදී පන්තියට ගියාම ඉගෙන ගන්නේ මොකද්ද? ගිණුම් කරන යන කුමක්ද? අන්න ඒ පාඩමේ ඉඳලා ඔයාලා 14 වසරේ අන්තිම දවසේ ඉගෙන ගන්න පාඩම වෙනකන් මෙන්න මේ MCQ පේපර් එකේදී නැත්නම් ගිණුම් කරන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී ප්‍රශ්න අහනවා. ඉතින් ඒ නිසා මම ඔයාලට කියන්නේ අඩුම ධර්මයේ සෙකන්ඩ් පේපර් එකක් කරනවා නම් ඊට සමගාමීව MCQ පේපර් දෙකක්වත් කරන්න කියලා. එතකොට තමයි ඔයාලට හොඳ ප්‍රැක්ටිස් එකක් එන්නේ. විභාගයේදී හොඳ සූදානමක් සහ හොඳ විශ්වාසයක් සහිතව විභාගයට මුහුණ දෙන්න පුළුවන් වෙයි. ඉතින් ඕගොල්ලෝ විභාගයේදී පළවෙනි ප්‍රශ්නේ අතට හම්බුනහම පළවෙනිම දේ තමයි එකම ප්‍රශ්නයක ඇලිලා ඉන්න එපා.
මොකද මේ පේපර් එක ගත්තොත් ප්‍රශ්න 50න් ඔයාලට උත්තර ලියන්න පුළුවන් සරල ප්‍රශ්න ඕන තරම් දෙනවා. ඉතින් ඔයා එකම ප්‍රශ්නයක ගොඩක් වෙලා ලය කරනවා කියන්නේ අර සරලව ලකුණු දෙකක් ගන්න පුළුවන් chance එක ඔයා මිස් කරගන්නවා කියන එක. ඒ නිසා එකක් මගහැරලා ගියාට කමක් නැහැ. පුළුවන් වේගෙන් නිවැරදිව ප්‍රශ්න ටික කරගෙන යන්න. ඉතින් අපි ගත්තොත් 2019 A level paper එකේ පළවෙනි ප්‍රශ්නේ MCQ paper එකේ පළවෙනි ප්‍රශ්නේ පහත කුමන ප්‍රකාශයෙන් ආයතනයක ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වඩාත් හොඳින් විස්තර කරනු ලබයිද? මේ ප්‍රශ්නයට උත්තර දෙන්න ඔයාලට විනාඩියකටවත් වඩා අඩු කාලයක් තමයි යන්නේ. තප්පර ගානක කාලයක් තමයි යන්නේ. ඉතින් ඔයාලා පාස් වෙනස් ගත්තොත් හැම අවුරුද්දකම පළවෙනි ප්‍රශ්නේ විදිහට අහලා තින්නේ ගිණුම්කරණයේ අරමුණ. අපි මේක ඉගෙන ගන්න කවද ගිණුම්කරණයට ආපු පළවෙනි දවසේ. ඉතින් අපි දන්නවා මොකද්ද ගිණුම්කරණයේ අරමුණ කියලා. එහෙනම් නැත්නම් ගිණුම්කරණයේ කාර්යභාරය මොකක්ද කියලා අපි දන්නවා. ව්‍යාපාරයේ මූල්‍ය තොරතුරු ඒ ව්‍යාපාරය පිළිබඳ තීරණ ගන්න ඉන්න ඇල්මැදි පාර්ශවයන්ට අපි කියනවා ඇල්මැදි පාර්ශවයන් නැත්නම් ස්ටේක් හෝල්ඩර්ස් කියලා. අන්න ඒගොල්ලන්ට මේ ව්‍යාපාරයේ තොරතුරු එයාලගේ අනාගත තීරණ ගැනීම සඳහා ඉදිරිපත් කරන එක තමයි මේ ගිණුම්කරණයේ අරමුණ. ඉතින් අපි ගත්තොත් උත්තර පහ ආයතනයක ගනුදෙනු ගිණුම් පොතට සටහන් කිරීම. ඒක එක කාර්යයක් විතරයි. මූලික කාර්යය නෙමෙයි. නැත්නම් ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ නෙමෙයි. ගිණුම්කරණ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම සඳහා ආයතනයක ගනුදෙනු සටහන් කිරීම. ඒකත් තව එක්තරා කාර්යයක් විතරයි. ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව ආයතනයක මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම. කරුණාකරුවන්ගේ භාවිත සඳහා ආයතනයක මූල්‍ය තොරතුරු සංනිවේදනය කිරීම. ආයතනයක ඇල්මැදි පාර්ශවයන් තීරණ ගැනීම සඳහා තොරතුරු සංනිවේදනය කිරීම. අන්න ඇල්මැදි පාර්ශවයන් තොරතුරු සංනිවේදනය කරන එක තමයි ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ වෙන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්න උත්තරේ උත්තර අංක 5. අපි ගත්තොත් දෙවෙනි ප්‍රශ්නේ ගිණුම්කරණ ක්‍රියාවලිය තුළ පහත සිදුවන පියවර නිවැරදි අනුපිළිවෙල කුමක්ද? ලෙජර් ගිණුම් ත්වරණය කිරීම, B ගනුදෙනු සඳහා මූලාශ්‍ර ලේඛන පිළියෙල කිරීම, C ගනුදෙනු මූලික සටහන් පොත්වල සටහන් කිරීම, D ශේෂ පිරික්සුම් පිළියෙල කිරීම, E ජර්නල් සටහන් ලෙජරයට පිටපත් කිරීම. ඒතර අපි දන්නවා ව්‍යාපාරයේ ගනුදෙනුවක් සිද්ධ වුණොත් අපි පළවෙනියටම සටහන් කරන්නේ මොකද්ද? පළවෙනියටම හදන්නේ මූලාශ්‍ර ලේඛන. ඒතර මූලාශ්‍ර ලේඛන තමයි අපේ පළවෙනි එක වෙන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි එක වෙන්න ඕනේ B. මොකද්ද මේ මූලාශ්‍ර ලේඛන කියලා කියන්නේ? ඔයාලා නෝ ලිමිට් එකට ගිහිල්ලා ඇඳුමක් ගත්තොත් ඒ නෝ ලිමිට් එකෙන් ඔයාලට හම්බ වෙනවා බිල් එකක්. එහෙම නැත්නම් අපි ඒකට කියනවා රිසිට් එකක් කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒ සල්ලි හම්බුණා. ඒ ගනුදෙනු සිද්ධ වුණා කියලා සනාථ කරන්න ලියවිල්ල. එහෙනම් මූලාශ්‍ර ලියවිල්ල තමයි ඒක. ඉතින් ඒක පදනම් කරගෙන ඒගොල්ලෝ පිළිල කරනවා මූලික පොත්. ඒතර අපි දන්නවා මූලික පොත් තියෙනවා. මුදල් ලැබීම් ජර්නලය, මුදල් ගෙවීම් ජර්නලය, විකුණුම් ජර්නලය, ගැනුම් ජර්නලය, ඒ වගේ ඒවා තමයි අපි මූලික පොත් කියලා කියන්නේ. අන්නේ මූලික පොත්වල සටහන් කරපු විස්තර ටික අපි ගිහිල්ලා දානවා ඊළඟට ලෙජර් ගිණුම් වලට. ඒ කියන්නේ අපි හදන T ගිණුම් වලට. ඊට පස්සේ අපි T ගිණුම් ටික බැලන්ස් කරනවා. එහෙම නැත්නම් ඒ T ගිණුම් ටික තුලනය කරනවා. එතකොට නිවැරදි පිළිවෙල වෙන්නේ ගණිත සඳහා මූලාශ්‍ර ලේඛන පිළියෙල කිරීම B, ගණිත මූලික සටහන් පොත්වල සටහන් කිරීම C, තුන්වෙනි පියවර ජර්නල් සටහන් ලෙජරයට පිටපත් කිරීම, ඊළඟට අපි කරන්නේ A. දැන් එහෙම නැත්නම් ලෙජර් ගිණුම් තුලනය කිරීම. අන්තිමට තමයි අපි ශේෂ පරීක්ෂණ පිළියෙල කරලා ගිණුම් වාර්තා නැත්නම් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ. එතකොට නිවැරදි පිළිවෙල වෙන්නේ B, C, E, A, D උත්තර අංක 2. ඊළඟ ප්‍රශ්නේ අංක 3, 4, 5 ප්‍රශ්න වල පිළිතුරු සැපීමට පහත තොරතුරු භාවිතා කරන්න. 2019 1 දින මුදලින් රුපියල් 7,50,000ක් ආයෝජනය කරමින් සඳුන් විසින් වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරන ලද අතර 2019 ජනවාරි මාසයේදී පහත ගණන්දෙනු සිදු විය. ගණන්දෙනු 4ක් දීලා තියෙනවා අපිට සිදු වුණා කියලා. අපෙන් තුන්වෙනි ප්‍රශ්නෙන් අහනවා ජයමාල් වෙළඳුන් සමග සිදු කළ ඉහත ගණන්දෙනු ඒවා සිදු වූ අනුපෙළට අනුව සඳුන්ගේ ව්‍යාපාරයේ පොත්වල සඳහන් කිරීමට භාවිතා කළ මූලාශ්‍ර ලේඛන. කියන්නේ අපේ ව්‍යාපාරය කියන්නේ සඳුන් ව්‍යාපාරය. අන්න ඒ අපේ ව්‍යාපාරයේ ජයමාල් ව්‍යාපාරයත් එක්ක සිද්ධ වෙච්ච ගණන්දෙනු ටික විතරයි අපිට දැන් මෙතනදී අවශ්‍ය වෙන්නේ. අන්න ඒ දේවල් සිද්ධ වෙච්ච අනුපිළිවෙලට ඒවා සටහන් කරන්න අවශ්‍ය මූලාශ්‍ර ඩීවීඩී ටික මොනවද කියලා තමයි අහන්නේ. ඉතින් අපි ගත්තොත් පළවෙනි ගණන්දෙනුව ජයමාල් වෙළඳුන්ගෙන් 5,05,000ක භාණ්ඩ ණයට මිලදී ගත්තා. ඉතින් ඒක සිද්ධ වෙලා තියෙන ජයමාල් ව්‍යාපාරයත් එක්ක භාණ්ඩ ණයට මිලදී ගත්තා නම් අපි මොකද්ද භාවිතා කරන මූලාශ්‍ර ලේඛනය? ණයට ගත්තා නම් ගැනීම ඉන්වොයිස් එක. එහෙම නැත්නම් ඉන්වොයිස් එක. දෙවෙනි ගණන්දෙනුව ජයමාල් වෙළඳුන්ගෙන් මිලදීගත් 50,000ක භාණ්ඩ ආපසු යවන ලදී. ඒක ජයමාල් එක්ක තමයි වෙලා තියෙන්නේ. එතකොට අපි බඩු ටික ආපහු යවනවා නම් අපි මේ බඩු ටිකත් එක්ක අපි මේ බඩු ටික ආපහු යවනවා කියලා පිළිලෙල කරන වාර්තාව මොකද්ද? හරපත. අයියේ මේකට හරපත කියලා කියන්නේ. මොකද අපි ණයට ගත්ත බඩුනේ ඔය තියෙන්නේ. අපි ණයට ගත්ත බඩු ටික වාර්තා කළොත් කොහොමද වාර්තා වෙන්නේ? බඩු තුනකින්ම හර වෙනවා. ජයමාල් කියන ණය හිමියෙන් බැර වෙනවා. දැන් අපි ආපහු මේ බඩු ටික රිටර්න් කළොත් නැත්නම් මේ බඩු ටික ආපහු යවුවොත් අර ණය හිමියගේ ගිණුම අඩු වෙනවා.
ඒ කියන්නේ ණය හිමියේ ගිණුම හර වෙන්න ඕනේ. ඒක නිසා තමයි අපි ඒකට හරපත කියලා කියන්නේ. තුන්වෙනි ගනුදෙනුව ලක්ෂ 4ක පිරිවැය භාණ්ඩ 6 ලක්ෂයක සිරිමල්ට අපිට මුදලට විකුණලා දී. සිරිමල් කියන්නේ ජයමාල් ව්‍යාපාරයට අදාළ නැහැ. එන ඒ ගනුදෙනුව අදාළ නැහැ අපිට. 5000ක වට්ටමකට යටත්ව ජයමාල් විලඳුන්ට ගෙවී යුතු මුදල පියවන ලදී. අන්න ජයමාල් එක්ක සිද්ධ වෙච්ච ගනුදෙනුව. ඒතකොට ජයමාල්ට සල්ලි ගෙවලා තියෙන්නේ. එහෙනම් සල්ලි ගෙවුවා නම් ගෙවීම වවුචරය. ඒතකොට අපිට එන්න ඕනේ ඉන්වොයිසිය, හරපත සහ ගෙවීම වවුචරය. උත්තර අංක 1. හතරවෙනි ප්‍රශ්නේ සඳුන්ගේ ව්‍යාපාරයේ 2019 1.12 සිට 1.24 දක්වා සිදු වූ ගනුදෙනු සටහන් කිරීමට භාවිත කරන මූලික සටහන් පොත් පිළිගනි. අපෙන් දැන් අහන්නේ මූලික සටහන් පොත්. එතකොට 1.12 ඉඳන් 1.24 ගත්තොත් අන්තිම ගනුදෙනු තුන. ජයමාල් වෙළඳුන්ගේ මිලදීගත් 50000ක භාණ්ඩ ආපසු යවන ලදී. භාණ්ඩ ආපසු යවුවා නම් අපි වාර්තා කරන්නේ කොහෙද? ආපසු යැවීම් ජර්නලේ. 4 ලක්ෂයක පිරිවැය වූ භාණ්ඩ 6 ලක්ෂයකට සිරිමල්ට අපිට මුදලට විකුණන ලදී. ණයට නෙමෙයි විකුණන්නේ අපිට මුදලට. ඒ කියන්නේ සල්ලි හම්බ වෙන අය වෙලාව. අපිට මුදලට වික්කනම් අපි මොකද වාර්තා කරන්නේ? මුදල් ලැබීම් ජර්නලේ. 5000ක වට්ටමකට යටත්ව ජයමාල් වෙළඳුන්ට ගෙවී යුතු මුදල පියවන ලදී. සල්ලි ගෙව්වා. එහෙනම් මුදල් ගෙවීම් ජර්නලේ. එතකොට එන්න උත්තරේ ආපසු යැවීම් ජර්නලේ, මුදල් ලැබීම් ජර්නලේ සහ මුදල් ගෙවීම් ජර්නලේ. උත්තර අංක 2. අපි ඊගොත් පස්වෙනි ප්‍රශ්නය. සඳුන්ගේ ව්‍යාපාරයේ 2019 ජනවාරි මාසයේ සඳහා ලාභය සහ 2019 1.30 දිනට මුදල් ශේෂය කොපමණද? අපිට දැන් මෙතනදී හොයන්න ලාභය. අපි බලමු මෙතිල දීලා තියෙන ගණුදෙනු හතරෙන් ලාභයට බලපෑමක් ඇති කරන ගණුදෙනු ටික මොනවාද? ලාභය හොයනවා නම් සරලම දේ මොකද්ද? ඒ කියන්නේ ඔයාගේ ආදායමට හරි වියදමට හරි බලපෑමක් ඇති කරන ගණුදෙනුවක් විය යුතුයි. එහෙම නෙමෙයි නම් ලාභයක් හෝ අලාභයක් ඇති වෙන්න බෑනේ. අපි බලමු එහෙම බලපෑමක් ඇති කරන ගණුදෙනු ටික මොනවාද කියලා. පළවෙනි ගණුදෙනු. ජයමාල් වෙළඳුන්ගෙන් ලක්ෂ 5ක භාණ්ඩ ණයට මිලදී ගන්නා ලදී. අපි හැම වෙලෙම දිස්ත්‍රික්කයන් හිතරගත්තොත් වරදින්නේ නැහැ. භාණ්ඩ ණයට මිලදී ගත්තා නම් බඩුදක ගිණුම හර ණය හිමි ගිණුම බැර. ලාභයක් හෝ අලාභයකට බලපෑමක් තියෙනවද? එහෙම නැත්නම් ආදායමට හරි වියදමට බලපෑමක් තියෙනවද? නැහැ. 50000ක භාණ්ඩ ආපසු යවන ලදී. භාණ්ඩ ආපසු යවුවා නම් ණය හිමි ගිණුම හර වෙනවා. ආපසු යවන ගිණුම බැර වෙනවා. 4 ලක්ෂයක් පිරිවැය වූ භාණ්ඩ ලක්ෂ 6කට සිරිමන්ට අපිට මුදලට විකුණන ලදී. අන්න ලක්ෂ 4ක පිරිවැයක් තියෙන එක ලක්ෂ 6කට විකුණලා. අන්න එහෙමනම් අපි දන්නවා එතනදී ලාභයට බලපෑමක් තියෙනවා. එතනදී අපිට ආදායමක් ජනිත වෙනවා වියදමකට වඩා. අපේ පිරිවැයට වඩා වැඩි ආදායමක් අපිට ජනනය වෙනවා. එහෙමනම් අපිට එතන බැලුමකට පේනවා ලක්ෂ 2ක ආදායමක් උපයලා තියෙනවා. ඒකම අන්තිම ගණුදෙනුව රුපියල් 5000ක වට්ටමකට යටත් ජයමාල් වෙළඳුන්ට ගෙවී යුතු මුදල පියවන ලදී. අපි දන්නවා දැන් ජයමාල්ගෙන් අපි ලක්ෂ 5ක බඩු ගත්තා 50000ක බඩු ආපහු ගෙවුවා නම් අපි යට තව ගෙවන්න ඕනේ 4,50,000යි. ඒ 4,50,000න් 5000ක වට්ටමක් අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ අපි ගෙවන්න ඕනේ යට 4,45,000යි. එහෙනම් අර 5000 අපිට ආදායමක් නේ. ඒ කියන්නේ මුදල් ගිණුම බැර වෙනවා 4,45,000යි. ණය හිමි ගිණුම හර වෙනවා 4,50,000යි. ලද වට්ටම් ගිණුම බැර වෙනවා රුපියල් 5,000යි. එතකොට අපේ මුළු ආදායම මේ ගණන් හතරෙන් අපේ ව්‍යාපාරයට එන මුළු ලාභය මොකක්ද? අර 5,000යි අර ලක්ෂ 2. ඒ කියන්නේ 2,50,000. ඒකම අපෙන් අහලා තියෙනවා මුදල් ශේෂයට වෙන බලපෑම. නැත්නම් මාසයේ අවසානයේදී මුදල් ශේෂය. අපි දන්නවා අපිට මුලින්ම දීලා තියෙනවා මුදලින් 7,50,000 ආයෝජනය කරමින් තමයි මේ ව්‍යාපාරය පටන් ගන්න කියලා. එහෙනම් අපේ ආරම්භ විශේෂයක් තියෙනවා 750. ඒකම ජයමාල් වෙළඳින්මින් 500ක භාණ්ඩ ණයට මිලදී ගත්තා. මුදල් වෙන්න බලපෑමක් නැහැ. මිලදීගත් භාණ්ඩ 50,000ක භාණ්ඩ ආපසු යවුවා. එහෙනම් ණයට ගත්තේ වනේ ආපහු යවන්නේ. එහෙනම් ආපහු අපිට සල්ලි හම්බෙන්නේ නැහැ. 4 ලක්ෂයක් පිරිවැය වූ භාණ්ඩ 6 ලක්ෂයකට සිරිමල්ට අපිට මුදලට විකුණන ලදී. අන්න එහෙනම් අපිට 6 ලක්ෂයක් සල්ලි හම්බ වෙනවා. 5000ක වට්ටමකට යටත්ව ජයමාල් වෙළඳුන්ට ගෙවී යුතු මුදල පියවන ලදී. එතකොට ජයමාල්ට අපි දන්නවා කියවන්න ඕනේ දැනට 4,50,000 4,50,000න් 5000ක් අඩුවල 4,45,000ක් තමයි අපි සල්ලි ගෙවන්නේ. එහෙනම් මුදල් ශේෂය වත් මාසය අවසානයේදී 9,05,000යි. එදින අනුව උත්තර අංක 5. අංක 6 සහ 7 ප්‍රශ්නවල පිළිතුරු සැදීමට පහත තොරතුරු භාවිතා කරන්න. පහත තොරතුරු සමන්ගේ ව්‍යාපාරයේ 2019 මාර්තු මාසයේ වැටුප් ලේඛනයෙන් උපුටා ගන්න ලදී. මෙම ව්‍යාපාරය 2019 3.30ක දින 2019 3.1 දින ආරම්භ කරන ලදී. අපිට දීලා තියෙනවා දල වැටුප 500යි අඩු කළා සේවක අර්ථසාධක අරමුදලට. නැත්නම් සේවක දායකයේ EPF 50යි. එදින අනුව ශුද්ධ වැටුප 450යි. EPF සඳහා සේව විදායකය 115යි රුපියල් 75යි. සේවක බාරකාර අරමුදලට ETF දායකය 3ක් රුපියල් 15යි. කිසියම් මාසයක EPF හා ETF ඊළඟ මාසයේ 10 වන දින
ඒ කියන්නේ අප්‍රේල් මාසේ නම් ඊළඟ මාසේ ගෙවන්නේ. ඒ කියන්නේ මැයි වල දින ප්‍රේෂණය කරනු ලබන අතර ශුද්ධ වැඩුප එම මාසය තුලම ගෙවනු ලැබේ. අප්‍රේල් මාසේ වැඩුප නම් ශුද්ධ වැඩුප අප්‍රේල් මාසෙම ගෙවනවා. ඉතුරු ගාන එහෙම නැත්නම් EPF එකයි ETF එකයි ඒක යවන්නේ මැයි මාසේ. එනවා 6 වෙනි ප්‍රශ්නේ විදිහට අපෙන් අහනවා සමන්ගේ ව්‍යාපාරයේ 2019 3 වෙනි දිනට ගණිතවල බලපෑම පහත බුමන ගිණුම් කරන සමීකරණයෙන් පෙන්වු ලබයිද 3:30ක දිනට වෙන බලපෑම තමයි අපෙන් අහන්නේ. ඒතර අපි දන්නවා අපි ගෙවන්නේ හැම වෙලෙම. ඒ කියන්නේ එහෙම නැත්නම් අපේ වැටුප් ප්ලේ කරන හදද්දී අපි සල්ලි වලින් ගෙවන්නේ ඒ සේවකයාගේ දල වැටුපෙන් එයාගේ එහෙම නැත්නම් සේවක දායකයා EPF සේවක දායකයා 10% කොටස අඩු කරලා ඉතුරු ටික තමයි අපි යාට මුදලින් ගෙවන්නේ. ඒතර මේ කාණ්ඩ අනුව නම් අපි යාට මුදලින් ගෙවන්නේ ශුද්ධ වැටුප විතරයි. ඒ කියන්නේ රුපියල් 450යි. ඒතර අපි මුදලින් ගිහිල්ලා තියෙනවා 450. ඒ කියන්නේ අපේ වත්තම් වලින් අඩු වෙලා තියෙනවා 450. මම වත්තම් මේ පැත්තේ ලියනවා. වගකීම් නිකම් මේ විදිහට මේ පැත්තේ ලියනවා. ඒතර වත්තමින් අපේ 450ක් අඩු වෙලා තියෙනවා. ඒකම අපි දන්නවා අපේ ව්‍යාපාරයේ වියදම. ඒ ව්‍යාපාරයේ වියදම වෙන්නේ 450ද 500ද? අපේ ව්‍යාපාරයේ වියදම වෙන්නේ දල වැටුප. ශුද්ධ වැටුප නෙමෙයි. අපිට කමක් නැහැ එයාට ගෙවන්නේ ශුද්ධ වැටුපද එහෙම නැත්නම් ඊටත් වඩා අඩු වෙන්නේ කියලා. නමුත් මේ සේවකයාගේ දල වැටුප තමයි ව්‍යාපාරයේ වැටුප් වියදම විදිහට වාර්තා කළ යුත්තේ. ඒ කියන්නේ මේ ගානට අනුව නම් රුපියල් 500යි වැටුප් වියදම. ඒකම අපිට ගාන දීලා තියෙනවා EPF ටිකයි ETF ටිකයි ගෙවන්නේ ලබන මාස කියලා. ඒතර මේ සේවකයාට අදාළ EPF කොච්චරක් තියෙනවද? 10%ක 50 කොටසකුයි 115ක 75 කොටසකුයි. ඔක්කොම 125ක් තියෙනවා. සා ETF රුපියල් 15ක් තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම 140ක මුදලක් තියෙනවා. තාම ගෙවන්න ඉතුරු වෙලා. ඒක සේවකයාට නෙමෙයි ගෙවන්නේ. ඒක ගෙවන්නේ මහ බැංකුවට වෙන්න පුළුවන්. නමුත් ඒක තාම ගෙවලා නැහැ මාර්තු 30ක වෙන්නේ. ඒක නිසා ඒක වගකීමක් බවට පත් වෙනවා. ඒකම ඒ 140න් අපි දන්නවා සේම් ව්‍යාගේ කොටස ව්‍යාපාරයේ වියදම. අපි තාම මේක සටහන් කරේ නැහැ. ඒ අනුව මේ ETF 115 EPF 115ක 75 කොටසුයි ETF 103ක රුපියල් 15 කොටසුයි ව්‍යාපාරයේ වියදමක් බවට පත් වෙනවා. විදිහට තමයි අපේ අවසන් උත්තරේ තියෙනවා. මේ අනුව උත්තರಾಂಕ දෙක තමයි උත්තරේ. ප්‍රශ්න අංක 7 2019 3:30ක දින අවසන් මාස සඳහා EPF වියදම සහ 2019 3:30ක දිනට EPF වගකීම් සටහන් කිරීම සඳහා නිවැරදි දිශාරහණ කුමක්ද කියලා. එතකොට EPF වියදම මොකක්ද? දැන් අපේ ව්‍යාපාරයේ EPF වියදම විය යුත්තේ සේව ව්‍යාගේ දායකත්වය විතරයි. ඒ කියන්නේ මේ ගාණ්ඩ අනුව නම් රුපියල් 75. සහ EPF වගකීම් කියන්නේ සේව ව්‍යාගේ කොටසයි සේවකයේ කොටසයි දෙකම අපි එකතු කරලා යවන්න ඕනේ මහ බැංකුවට. ඉතින් මේ දෙකම තාම ගෙවලා නැහැ. එහෙනම් මේ දෙකම වගකීමක් බවට පත් වෙනවා. එතකොට EPF වියදම 75ක් හර වෙන්නත් ඕනේ. වැටුප් පාලන ගිණුමෙන් අපි කපා ගන්න රුපියල් 50 හර වෙන්නත් ඕනේ. වගකීම EPF අරමුදලට බැර වෙන්නත් ඕනේ. ඒ වෙනුව EPF වියදම් හර 75යි වැටුප් ගෙවීම එමෙතන වැටුප් වියදම් දැන් හර 50යි ගෙවී යුතු EPF බැර 125යි. ඒක උත්තරාංක 5. ප්‍රශ්න අංක 8 ව්‍යාපාරික ගිණුම් කරන සංකල්ප වාග්යය සම්බන්ධයෙන් පහළ දැක්වෙන කුමන ප්‍රකාශය සත්‍ය වන්නේද? පළවෙනි ප්‍රකාශය සාමාන්‍ය කොටස් හිමියන්ට ගෙවන ලද ලාභාංශ රඳවාගත් පෙන් වලින් අඩු කර පෙන්වීම සඳහා පදනම සපයනු ලබන්නේ ඒකක සංකල්පය. ඕනිවැරදි. අපි දන්නවා ව්‍යාපාරික ඒකක සංකල්පය කියලා කියන්නේ ව්‍යාපාරයත් පාර්ශ්ව දෙකක් විදිහට සලකන්න ඕනේ කියන්නේ. ඒතර මේ ව්‍යාපාරිකයාට ගෙවන ලාභාංශ ව්‍යාපාරයේ වියදමක් විදිහට සලකන්නේ නැතුව ඒක ව්‍යාපාරිකයාට හම්බෙන්න ඕන ව්‍යාපාරිකයේ ප්‍රාර්ථනය කියන්නේ. ඒ කියන්නේ සමාගම් ගානක නම් රඳවාගත් ඉපයුම් සහ මේ සංචිත ටික. අන්නේ සංචිත වලින් අඩු කරලා දෙන්න එක තමයි නිවැරදි ක්‍රමය. ඒ කියන්නේ අපි එහෙම කරන්නේ ව්‍යාපාර ඒකක සංකල්පයට අනුව. ආදායම් ප්‍රකාශයේ වියදමක් විදිහට සටහන් කරන්නේ නැතුව අයිතිකාරයට හම්බෙන්න ඕන ගානෙන් අඩු වුණාසේ පෙන්වන්නේ ඒ ව්‍යාපාර ඒකක සංකල්පය නිසා. ඒ අනුව ටෙන් වශයෙන් උත්තරේ 1. 9. පිරිවෙන් සහ ශුද්ධ උපලබ්ධ යන දෙකෙන් අඩු වටිනාකමන මූල්‍ය ප්‍රකාශන තුළ තොගේ හඳුනා ගැනීම සඳහා පහත කුමන ගිණුම් කරන සංකල්ප බදනම් කරගෙන ලබයි. අපි දන්නවා LKS 2 තොග සංකල්පයට අනුව පිරිවෙන් ශුද්ධ උපලබ්ධ යන අඩු වගේට තමයි අපි තොගගේ මේ වාර්තා කරන්න ඕනේ ගිණුම් වර්ෂයේ අවසානයේ. එතකොට පිරිවෙන් රුපියල් 1000ක් වෙන්න පුළුවන් ශුද්ධ උපලබ්ධයේ රුපියල් 800ක් වෙන්න පුළුවන්. මොකද ශුද්ධ උපලබ්ධය කියන්නේ? ඒ කියන්නේ අපි ඒක දැනට තියෙන මාකට් එකේ වික්කොත් අපිට කීයක් අතර හොයාගන්න පුළුවන්ද කියන්නේ. ඒ අනුව අපිට පේනවා 1000කට ගත්ත එකක් 800 කරන එක විකුණලා ගන්න පුළුවන්. ඉස්සරහට අනාගත අලාභයක් අපිට පෙන්눔 කරනවා. ඒ අනුව අපි දන්නවා ඉස්සරහට වෙන්න තියෙන අලාභ තියෙනවා නම් අපි ඒව වහම වාර්තා කරගන්න ඕනේ. ඒ කියන්නේ මොන සංකල්පයද? විචක්ෂණ සංකල්පය. විචක්ෂණ සංකල්පය කියන්නේ විය හැකි අලාභ උපරිමවත්
විය හැකි ලාභ අවමත් වාර්තා කරගන්න කියලා. ඒ අනුව විචක්ෂණ සංකල්පය තමයි ඒකට පදනම් වෙන්නේ. ඒකව අපි දන්නවා 1000කට ගත්ත එකක් 800කට නම් විකුණන්න පුළුවන් 200ක් අපිට පාළුයි. ඉතින් අපි ඒක සටහන් කරනවා ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශයේ වියදමක් විදියට. ඇයි අපි ඒක වියදමක් විදියට සටහන් කරන්නේ? අපි දන්නවා ලාභය හොයද්දී අපි ආදායමත් එක්ක ගලපන්න ඕනේ ව්‍යාපාරයේ සම්පූර්ණ වියදම. එහෙම නැත්නම් ඒ ආදායම උපයන්න අපි වියදම් කරමු සම්පූර්ණ වියදම් ප්‍රමාණය. ඒ අනුව අපේ ව්‍යාපාරයේ ලාභය හොයන්න අපි ආදායමත් එක්ක සම්පූර්ණ වියදම ගලපනවා. ඉතින් අපි ඒකට කියන්නේ ගැලපුම් සංකල්පය කියලා. ඒ අනුව නිවැරදි පිළිතුර උත්තරාංක 5. ප්‍රශ්නාංක 10. 2019 3.31 දින ආයතනයේ සම්පූර්ණ තොගය මෙහි ගබඩාවේ ඇති වූ ගින්නකින් විනාශ විය. ඒ කියන්නේ අවසන් තොගයක් වෙන්න පුළුවන් ඒක ගින්නෙන් විනාශ වෙලා. 2019 3.31 දින අවසන් වර්ෂය සඳහා පහත් තොරතුරු ඔබට සපයා ඇත. මේ වගේ ප්‍රශ්නයක් හැම අවුරුද්දකම එනවා. 2018 4 දිනේට තොගය පිරිවෙනට 750යි. ඒ කියන්නේ ආරම්භක තොගය. අපි එක් කරනකොට සාකච්ඡා කරමු. මම මේ ආරම්භක තොගය ලියා ගන්නවා. ගැලුම් 1750යි. ආපසු යමින් 250යි. ආපසු යමින් අඩු වෙන්න ඕනේ අපේ ගැලුම් වලින්. විකුණුම් 2400යි. විකුණුම් වියදම 300යි. විකුණුම් වියදම කියන්නේ අපි වෙළඳගිනි සටහන් කරන එකක් නෙමෙයි. අපි ඒක සටහන් කරන්නේ ආදායම් ප්‍රකාශය. ඒ කියන්නේ යට කොටස. ඒ කියන්නේ බෙදා හැරීමේ වියදමක් විදිහට. ආයතනයේ පිරිවීමද 120ක ලාභාන්තිකයක් සහිතව භාණ්ඩ විකුණන ලබයි. මේ තියෙන විකුණුම්, මේ තියෙන විකුණුම් පිරිවැය. මේ තියෙන ධනලාභය. එතකොට මේ ගාන කියනවා 120ක ලාභාන්තිකය මොකක් වුණද? පිරිවැයමද. ඒ කියන්නේ අපි පිරිවැය 100 කියලා ගත්තොත් ලාභය 20යි. පිරිවෙන 100 ලාභය 20 නම් අපි දන්නවා අනුපාතයක් විදිහට අපේ විකුණුම්ගේ ආදායම වෙන්න ඕනේ 120. ඉතින් අපෙන් අහනවා තව අපිට කියලා දෙනවා 2019 3.31 දිනකට කමිට තොගේ පිරිවෙයි 80ක් ගෙවීමට රක්ෂණ සමාගම එකඟ වී ඇත. අපි දන්නවා මේ තමයි අවසන් තොගය. මේක විනාශ වෙලා ඉන්නේ. අපි දන්නේ අපිට කියලා නැහැ මේ අවසන් තොගය කීයද කියලා. අපි ඒක තමයි හොයන්න යන්නේ. ඒකම අපිට කියනවා අපේ විකුණුම් වලින් අපේ විකුණුම් පිරිවෙයි 120ක් අපේ ලාභය වෙනවා කියලා. ඉතින් අපිට මෙතනදී අනුපාතයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒක තමයි අපි ඉස්සෙල්ලා කරේ. ඉතින් මෙතනදී අපිට අනුපාතයක් ගොඩනගා ගන්න පුළුවන්. පිරිවෙයි 100යි නම් ලාභය 20යි නම් විකුණුම් 120යි කියලා. ඒ අනුව අපිට මේ අනුපාතය පාවිච්චි කරලා මෙයා හොයා ගන්න පුළුවන්, මෙයා හොයා ගන්නත් පුළුවන්. අපි 2400 විදුණු 120න් වැඩි කරොත් 100න් අපේ විකුණුම් පිරිවැය වෙනවා 2000ක්. විකුණුම් පිරිවැය 2000ක් වෙනවා නම් අපි බලමු මෙතන කොච්චරක් තියෙනවද කියලා. 2250 2000 වෙනවා කියන්නේ අපි ගාව 250ක අපේ පිරිතගයක් තිබිලා තියෙනවා. ඒ වල විනාශ වූ තොගේ පිරිවැය 250යි. ඒකම අපිට කියනවානේ 180ක් ගෙවන රක්ෂණ සමාගම එකඟ වෙනවා කියලා. ඒ කියන්නේ අපිට 120ක පාඩුවක් තරන්න වෙනවා. ඒ කියන්නේ 250ට 120ක් කියන්නේ රුපියල් 50ක තොගා ලාභයක් අපිට දරන්න වෙනවා. ඒ අනුව විනාශ වූ තොගේ පිරිවැය 250යි, තොගා හානිය ලාභය රුපියල් 50යි උත්තරාංක 1. අංක 11 සහ 12 ප්‍රශ්න වල පිළිතුරු සැපීමේ පහත තොරතුරු භාවිතා කරන්න. 2019 3.31 දින අවසන් වර්ෂය සඳහා චතුරිකා ට්‍රේඩර්ස් කිටුම්පත් මූල්‍ය ප්‍රකාශන වල පහත තොරතුරු පුටා ගන්න ලැබේ. දලලාභය 850යි, පරිපාලන වේදන් 270යි, බෙදා හැරීම වේදන් 200යි, මූල්‍ය සහ වෙනත් වේදන් 100යි. මම ඒක දැක්ට ලියා ගන්නවා. කෙසේ වුණ කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී පහත දෑ හෙළිදරව් වී 2019 3.31 දිනට ගෙවී යුතු කාර්යාල සේවක වැටුප් 30000ක් සහ විකුණුම් කොමිස් 20000ක් ගිණුම්ගත කර නොමැත. يعني දිත්‍ය සටහනම මගහැරිලා. එහෙනම් අපි දිත්‍ය සටහනම වාර්තා කරන්න ඕනේ. ඒ කියන්නේ කාර්යාල සේවක වැටුප් 30000ක් හර වෙන්නත් ඕනේ, විකුණුම් කොමිස් 20000ක් හර වෙන්නත් ඕනේ. ඒ අදාළ වේදන් ගිණුම් වලට. ඒතර කාර්යාල වැටුප් කාර්යාල සේවක වැටුප් අපි සටහන් කරන්නේ පරිපාලන වේදන් වල. ඒක විකුණුම් කොමිස් අපි සටහන් කරන්නේ බෙදා හැරීමේ වේදන් වල. දෙවෙනි ඉදිරියට ගෙවූ ගොඩනැගිලි කුලී 40000ක් පරිපාලන වේදන් තුළ ඇතුළත් කර ඇත. ඉදිරියට ගෙවූ වියදමක් විදිහට සලකන්නේ නැහැ. ඒක අපේ ජංගමවත්කම. ඒක නිසා ඒ වියදමෙන් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක තියෙන්නේ මොකක් ඇතුළේද? පරිපාලන වේදන් ඇතුළේ. ඒකෙන් අඩු කරනවා 40000.
මෝටර රථ ෂය 50000ක් බෙදා හැරීමේ වියදම් තුළ ඇතුළත් කර ඇත. කෙසේ වුවද මේ මෝටර රථ කාර්යාලය සේවකයන් සඳහා ප්‍රවාහන පහසුකම් ලබා දීමට භාවිතා කර ඇත. එනම් ඒක බෙදා හැරීමේ රථ වලට දාන වියදමක් නෙමෙයි. මේ ඒක පරිපාලන වියදමක් කරලා තමයි යන්නේ. ඒ අනුව මේ 50 බෙදා හැරීමෙන් අයින් කරලා පරිපාලන වලට දානවා. 11 වෙනි ප්‍රශ්නේ අදාළ ගැළපීම් කිරීමෙන් පසු 2019 3.31 දින අවසන් වර්ෂය සඳහා නිවැරදි පරිපාලන වියදම් සහ බෙදා හැරීමේ වියදම් ටික කීයද කියලා අහනවා. අපිට පරිපාලන වියදම් එකතුවයි බෙදා හැරීමේ වියදම් එකතුවයි අපිට ගන්න වෙනවා. ඒනවා අපිට පේනවා පරිපාලන වියදම් 315කුත් බෙදා හැරීමේ වියදම් 170කුත් උත්තර අංක 4. 12 වෙනි ප්‍රශ්නේ අදාළ ගැළපීම් කිරීමෙන් පසු 2019 3.31 දින අවසන් වර්ෂය සඳහා ලාභය. අපිට ලාභය හොයන්න නම් දර ලාභයෙන් අපි සියලුම වියදම් ටික අඩු කරන්න ඕනේ. එහෙනම් අපේ මූල්‍ය වියදම් වෙනස් වෙන්නේ නැහැ 100යි. එහෙනම් සම්පූර්ණ වියදම් වෙනවා 585. මේ 585 අඩු වෙන්න ඕනේ 850. ඒන අපේ වර්ෂයේ ලාභය 2,65,000 උත්තර අංක 3. 13 වෙනි ප්‍රශ්නේ 2019 3.31 දිනේ අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන ව්‍යාපාරික ප්‍රාථමික පිරිවැය සහ මුළු නිෂ්පාදන පිරිවැය. අපි දන්නවා නිෂ්පාදන පිරිවැය කියන්නේ දෙකකට කඩනවා. ප්‍රාථමික පිරිවැයයි පොදුකාර්ය පිරිවැයයි කියලා. ඒතර ප්‍රාථමික පිරිවැය තුළ තියෙනවා ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය සහ ඍජු වෙනත් තියෙනවා. පොදුකාර්ය පිරිවැය තුළ තියෙනවා ඒවා වක්‍ර කොටස් ටික. ඒ දෙකම එකතු වුණාම අපි කියනවා නිෂ්පාදන පිරිවැය කියලා. තව ඒකට අර්ධ නිමිති ගැළපීමක් කරන්න තියෙනවා නම් ඒවත් එකතු වෙන්න ඕන. එතකොට තමයි මුළු නිෂ්පාදන පිරිවැය හැදෙන්නේ. ඒ අනුව මේ ගානේ ප්‍රාථමික පිරිවැය අපිට දීලා තියෙනවා 9 ලක්ෂයක් සහ මුළු නිෂ්පාදන පිරිවැය ලක්ෂ 16ක් විදිහට දීලා තියෙනවා. 2018 3.31 සහ 2018 3.31 කියන්නේ 2018 4 එක තියෙන්න ඕනේ ශේෂය තමයි ඔය කියන්නේ. 2018 3.31 සහ 2019 3.31 ඉදිරියට නිෂ්පාදන පිරිවැයට මිනුම් කරලා දෙන්න ඕනේ මේ තොග පිළිවෙලින් ලක්ෂ 2ක් සහ 3,30,000ක් විය. 2018 3.31 ශේෂය දෙන්නේ. ඒ කියන්නේ අපි දන්නවා 2018 3.31 තමයි ඊළඟ දිනුම් වර්ෂයේදී. එහෙනම් 2018 4කින් ආරම්භ වෙන දිනුම් වර්ෂයේදී ආරම්භක නොනිමි ද්‍රව්‍ය බවට පත් වෙනවා. අපි එහෙනම් ඔකත් හදලා බලමු. අපිට ඉල්ලනවා 2019 3.31 දින අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය බවුන. ඒ කියන්නේ අපිට දැන් රිවර්ස් එකට එන්න වෙනවා හොයාගන්න. අපි දන්නා ආරම්භක අර්ධ නිර්ද්‍රව්‍ය එකතු වෙනවා සහ අවසන් අර්ධ නිර්ද්‍රව්‍ය අඩු වෙනවා. ඒ අනුව එකතු වෙන්න ඕනේ අපිට 200ක් අඩු වෙන්න ඕනේ 330ක්. මේකට මේක එකතු වෙලා මේක එකතු වෙලා මේකත් අඩු වුණාම නම් 1600 හැදෙන්නේ. අපි බලමු මෙතන දෙන උත්තරේ මොකක්ද කියලා. මේකෙන් මේක එකතු කරලා ඒන උත්තරේ මේක අඩු කරනවා. 1730 හැදෙන්නේ ප්‍රාථමික පිරිවැය පොදුකාර්ය පිරිවැය දෙකම එකට එකතු වෙලා. ඒ අනුව පොදුකාර්ය පිරිවැය වෙනවා 830ක්. ඒ අනුව අපේ උත්තරේ උත්තරාංක 3. 14 වෙනි ප්‍රශ්නේ සුබසාධක සමිතියක 2019 3.31 දින අවසන් වර්ෂය තුල සිටි සමාජික සංඛ්‍යාව 150කි. අපි දාගමු සමාජිකයෝ ගන්න 150යි. සමාජිකකින් වාර්ෂික සමාජික ගාස්තුව 2000යි. එහෙනම් 150ක් දුන්නත් දුන්නත් අපේ ආදායම වෙන්න ඕනේ 150ව 2000. 2019 3.31 දින අවසන් වර්ෂය තුලදී සමිතියට ලද මුදල් පහත පරිදි වේ. ප්‍රවර්තන වර්ෂය සඳහා සමාජික මුදල් ලක්ෂ 2ක්. ඒ කියන්නේ අපේ මුළු ආදායම වෙන්න ඕනේ 1,50,000 ඒ කියන්නේ ලක්ෂ 3ක්. නමුත් අපිට අතට හම්බෙන්නේ ලක්ෂ 2ක් විතරයි. පරිත්‍යාග 2,50,000. 2018 3.31 දින 2018 3.31 කියන්නේ ගිය අවුරුද්දේ අවසන් දින. කල්පිරුණු ස්ථාවර තැන්පතුකින් ලද මුදල් 5,60,000. අන්න එහෙනම් ඒ අපිට හම්බෙන ස්ථාවර තැන්පතු කල්පිරලා දෙන්නේ 2018 3.31 වෙනිදා. ඒ කියන්නේ අපේ දින වර්ෂය නෙමෙයි පසුගිය වර්ෂය. මේන් 60,000ක් පොලි ආදායම වන අතර එය 2018 3.31 දිනට ලැබිය යුතු පොලි ආදායම ලෙස හඳුනාගෙන තිබේ. මේ 5,60,000න් 60,000ක් පොලි ආදායමයි. නමුත් මේ 60,000 මේ අවුරුද්දේ පොලි ආදායමක් නෙමෙයි. මොකද ඒක ගිය අවුරුද්දේ පොලි ආදායමක් විදිහට අඳුරගෙන තිබ්බනේ. එහෙනම් මේ 60,000 කියන්නේ අපේ අවුරුද්දේ ආදායමක් නෙමෙයි. ඊළඟට අපිට කියලා දෙනවා පරිත්‍යාග ඒ ලද වසරේ සිට වසර 5ක් තුළ සමාන වටිනාකම් වලින් ආදායමක් ලෙස හඳුනා ගැනීම සමිතියේ ප්‍රතිපත්තිය වේ. දැන් අපිට දීලා තියෙනවා පරිත්‍යාග 250. ඒ 250න් එහෙනම් පහෙන් එකක් මේ අවුරුද්දේ ආදායම. ඒ කියන්නේ රුපියල් 50,000ක් මේ අවුරුද්දේ ආදායම.
ඉහත ගණිතන නිසා 2019 3.31 දින අවසන් වර්ෂය සඳහා හඳුනාගත් ආදායම සහ 19 3.31 දින වත්කම් වල වැඩිවීම කීයද කියලා යහන්නේ. අපි ආදායම ගත්තොත් අපි දන්නවා සමාජික මුදල් වලින් හම්බෙන ආදායම ලැබුණත් නොලැබුණත් අපිට මුළු ලැබිය යුතු මුළු ගාණ අපේ ආදායම විය යුතුයි. ඒ කියන්නේ 150ම 2000. ඒ අනුව අපි දන්නවා රුපියල් ලක්ෂ 3යි කියලා. මම 300 වලින් තමයි උත්තරේ දැම්මේ. ඒතකොට 300ක ආදායමක් සහ අපිට පරිත්‍යාග වලින් 250න් වයින් එකක්. ඒ කියන්නේ 50000 මේ අවුරුද්ද ආදායම විය යුතුයි. ස්ථාවර දම්පතුෙන් මේ අවුරුද්දේ කිසිම ආදායමක් නැහැ. සල්ලි හම්බෙන්නේ කල්පිරලා සල්ලි හම්බෙන්නේ අපිට මේ අවුරුද්දේ තමයි. නමුත් ඒක කල්පිරලා ඉවරයි 18 3.31 වෙද්දී. ඒ අනුව ඒකෙන් අපිට කිසිම ආදායමක් නැහැ. එහෙනම් අපේ මුළු ආදායම රුපියල් 350යි. ඒක අපි ගන්න වත්කම් වල වැඩිවීම. වත්කම් වල වැඩිවීම කිව්වොත් අපි දන්නවා අපිට හම්බෙන්න ඕන සමාජික මුදල් වලින් රුපියල් ලක්ෂ 3ක් තියෙනවා. නමුත් අපිට හතට හම්බුනේ 200යි. ඒ අනුව මුදල් කියන වත්කම වැඩි වෙනවා 100කින්. නමුත් ඉතුරු 100ත් අපේ වත්කමක් නේ තාම. මොකද ඒක ලැබිය යුතු සමාජික මුදල්. එහෙනම් ඒකත් වත්කම් වැඩිවීමට එක හේතුවක්. පරිත්‍යාග 250. පරිත්‍යාග 250ක් කියන්නේ අපිට මුදලින් හම්බුණා නම් මුදල් කියනවා හර වෙනවා. අනිත් පැත්තෙන් ඒක ආදායම නිසා වගකීමට යන්න ඕනේ. මොකද ඒක අපි අවුරුදු 5ක් පුරාවටනේ අපේ ආදායම නඳුරන්නේ. එහෙනම් එක අවුරුද්දක අපේ ආදායමට ඇවිල්ලා ඊටු අවුරුද්ද ටික ජංගම නොවන වගකීම් වලට යන්න ඕනේ. එහෙනම් ඒ නමුත් අපිට 250ම සල්ලි හම්බුණානේ. එහෙනම් ඒක අපේ වත්කම් වැඩි වීමට එක හේතුවක්. අපිට කියලා තියෙනවා ස්ථාවර දම්පතුව කල්පිරලා රුපියල් 560ක සල්ලි හම්බෙනවා කියලා. සහ 60000ක පොලි ආදායමක් ලැබිය යුතු අපි වාර්තා කරලා තිබ්බා කියලා. ඉතින් ඒක අපි ලැබිය යුතු වත්කමක් විදිහට වාර්තා කරලා තිබිලානේ. ඒක ඒ ස්ථාවර දම්පතුව කියන වත්කම අයින් වෙලා මුදල් කියන වෙනත් වත්කමක් විදිහට ඒක පරිවර්තනය වෙන එක. ඇරෙන්න මුදල් එහෙම නැත්නම් වත්කම් වලට වෙන කිසිම බලපෑමක් නැහැ. එහෙනම් ඒකෙන් වත්කම් වැඩි වීමට හේතුවක් වෙලා නැහැ. එහෙනම් අපිට වත්කම් වැඩි වීම රුපියල් 550යි. ඒ අනුව නිවැරදි පිළිතුර උත්තරාංක 2. හොඳයි. 15 වෙනි ප්‍රශ්නේ. පහත සඳහන් පහත කුමන ප්‍රකාශ හවුල් ව්‍යාපාරයට අදාළව නිවැරදි වේද? අපිට ප්‍රකාශ පහක් දීලා තියෙනවා. A හවුල් ව්‍යාපාරයක ලාභාලාභ අනුපාතය වෙනස් වූ විට එහි කීර්ති නාමය අස්තමේන්තු කරනු ලබයි. ඔව් නිවැරදි. හවුල් ව්‍යාපාරයක ලාභාලාභ අනුපාතය වෙනස් වුණොත් ඉන්න හවුල්කරුවෙක් අයින් වුණොත් අලුත් හවුල්කරුවෙක් ආවොත් පවතින හවුල් ව්‍යාපාරයේ නම සමාගමක් බවට ඒක ආබද්ධ කළොත් එනින් ගියාම හවුල් ව්‍යාපාරයේ පවත්වාගෙන යන ව්‍යාපාරයක් විදිහට විකුණුවොත් ඒ වගේ වෙලාවල්දී අපි කීර්ති නාමයේ නැවත ආගණනයක් කරනවා. ඒ කියන ප්‍රකාශය නිවැරදි. 1890 හවුල් ව්‍යාපාර ආඥාපනතේ 42 වෙනි වගන්තියට අනුව හවුල් ව්‍යාපාරයක කීර්ති නාමය අස්තමේන්තු කරනු ලබයි. නෑ. 1890 ආඥාපනතේ අංක 42 වගන්තියට අනුව හවුල් ව්‍යාපාරයේ කීර්ති නාමය ගණනය කරනු ලබන්නේ නෑ. C 1890 හවුල් ව්‍යාපාර ආඥාපනතේ 24 වෙනි වගන්තියට අනුව හවුල්කරුවන් වේතන සඳහා හිමිකම් නොලබයි. ඔව්. මම 24 වෙනි වගන්තියේ වැදගත් කරුණු ටික ලියලා දෙනවා ඔයාලට දැනගන්න. සමාන ප්‍රාග්ධනය. ඒ කියන්නේ 24 වෙනි වගන්තියෙන් කියලා තියෙනවා හවුල්කරුවන් ප්‍රාග්ධනයට දායක වෙන්න ඕනේ සමානව කියලා. ඒ කියන්නේ සමාන ප්‍රාග්ධනයක් තමයි හවුල්කරුවන් විසින් ව්‍යාපාරයට දායක කරන්න ඕනේ කියලා 24 වෙනි වගන්තියෙන් කියලා දෙනවා. ඒකම ලාභාලාභ සමානව බෙදාගත යුතුයි කියලා කියලා දෙනවා. ආපහු අමතර ණය සඳහා 5%ක පොලි. ඒ කියන්නේ ප්‍රාග්ධනයට අමතරව එක්තරා හවුල්කාරයෙක් අමතර ණයක් දීලා දෙනවා නම් එයාට වාර්ෂිකව 5%ක පොලියකට හිමිකම් ලබනවා කියලා දෙනවා. ප්‍රාග්ධන පොලිය නොමැත. ඒ හවුල්කරුවන් ව්‍යාපාරයට ලබා දුන්න ප්‍රාග්ධන වෙනුවෙන් ප්‍රාග්ධන පොලියක් ලබා දෙන්නේ නැහැ කියලා 24 වගන්තියේ කියලා දෙනවා. වේතන නැත. ඒ කියන්නේ අපි දන්නවා අපේ ඉන්න හවුල්කරුවන්ට ව්‍යාපාරේ කළමනාකරණයට දායක වෙන්න පුළුවන්. නමුත් ඒ කළමනාකරණයට දායක වුණා කියලා වේතන හම්බෙන්නේ නැහැ කියලා 24 වගන්තියේ කියලා දෙනවා. පෞද්ගලික වියදම් අය කරගත හැකියි. ඒ කියන්නේ සමහර හවුල්කරුවෝ ඉන්නවා ව්‍යාපාරේ වියදම් තමන්ගේ සල්ලි වලින් වියදම් කරනවා. අන්න ඒ වගේ වෙලාවලදී ඒ වියදම් වෙච්ච ප්‍රමාණය හවුල් ව්‍යාපාරයෙන් අය කරගන්න හවුල්කරුවාට අයිතියක් තියෙනවා කියලා තමයි එකෙන් කියන්නේ. ඒ නුවලට පේනවා 890 හවුල් ව්‍යාපාර ආඥාපනයේ 24 වෙනි වගන්තියට අනුව හවුල්කරුවන් සඳහා වේතන සඳහා හිමිකම් නොමැත කියලා තියෙනවා. ඒ අනුව C කියන ප්‍රකාශය නිවැරදියි. D හවුල්කරුවන් විසින් හවුල් ව්‍යාපාරයක ලාභය ඉවත් කර ගැනීමේ ක්‍රමයක් ලෙස ගැනීම භාවිතා කර හැකියි. ඔව්. අපි දන්නවා හවුල් ව්‍යාපාර ගානක් හැදුවොත් අපි ඒ ගැනීම කියන දේ අපේ හවුල්කරුවන්ගේ ජංගම ගිණුමෙන් අයින් කරගන්නවා. ඒ කියන්නේ හවුල්කරයට හම්බෙන ලාභයෙන් අඩු කරගන්නවා. ඒ අනුව D කියන ප්‍රකාශය නිවැරදියි. E 1890 හවුල් ව්‍යාපාර ආඥාපනයේ 24 වගන්තියට අනුව හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ශේෂ මත 5%ක පොලියක් ගෙවිය යුතුයි. නෑ. ප්‍රාග්ධන පොලියක් ගෙවන්න එපා කියලා තියෙන්නේ ගෙවන්න කියලා තියෙන්නේ අමතර ණයක් දුන්නා තමයි. ඒ අනුව E කියන ප්‍රකාශය වැරදි. උත්තරාංක A C සහ D තමයි වැරදි. ඒ කියන්නේ උත්තරාංක 2.
අංක 16 සහ 17 ප්‍රශ්න වලට පිළිතුරු සැපීමට පහළ තොරතුරු භාවිතා කරන්න. මදු, නිලු සහ රාජු පිළිවෙලින් 3ට 2 1 අනුපාතයට ලාභ බෙදා ගැනීමෙන් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ලදී. 18 4 1 දිනට හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන සහ ජංගම ගිණුම් ශේෂ පහත පරිදි විය. හරි. අපි මාක් කරගමු ශේෂ ටික. ප්‍රාග්ධන ගිණුම් ශේෂ ගත්ත 3000 2000 1000. එතෙන්නේ ආරම්භක දිනට ප්‍රාග්ධන ශේෂ ටික. ජංගම ගිණුම ආරම්භක ශේෂ ගත්තොත් 400යි 200යි 100යි. ඒකම අපිට කියනවා 2019 3.31 දින අවසන් වර්ෂ සඳහා හවුල් ව්‍යාපාරයේ 600ක ලාභයක් උපයන ලදී. 2019 3.31 දින රාජ හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගත් අතර ඒ කියන්නේ ගිණුම් වර්ෂයේ අවසානයේදී තමයි රාජ කියන කෙනා ව්‍යාපාරයෙන් අයින් වෙන්නේ. එහෙමනම් ඒ අවුරුද්දේ ලාභයත් මේ Tamante හිමි කොටස ලැබීමට රාජට අයිතිය තියෙනවා. එදිනට ගෙවිය යුතු මුළු මුදල වූ 1500 ණය ගිණුමකට මාරු කරන ලදී. ඒ කියන්නේ රාජු අයින් වෙලා යද්දි රාජුට අපි 1500ක් දෙන්න ඕනේ. අපි දන්නේ අපි තාම අයින් කරන්නේ අපි බලමු යාට 1500ක් දෙන්න පුළුවන්ද කියලා. ණය ගිණුමකට මාරු කරන ලදී. මදු සහ නිලු පිළිවෙලින් 2ට 1 අනුපාතයට ලාභ බෙදා ගැනීමෙන් මෙදින සිට හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යන ලද. ඒ අනුව නව හවුල් ව්‍යාපාරයේ නව ලාභ අනුපාතය 2ට 1. පැරණි ලාභ අනුපාතය 3ට 2ට 1. හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම තුලින් ගලපනු ලබන අතර හවුල් ව්‍යාපාරයේ කීර්තිනාම ගිණුමක් පවත්වා ගනු නොලැබේ. අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ 16 2019 3 දිනට හවුල් ව්යාපාරයේ කීර්තිනාමයේ වටිනාකම කොපමණද? ඊළඟ මේ රාජු කියන හවුල්කරු හවුල් ව්‍යාපාරයෙන් අයින් වෙනවද? ඒ හවුල් ව්‍යාපාරයේ අවසන් දිනේ හවුල් ව්‍යාපාරයේ ගිණුම් වර්ෂයේ අවසන් දිනේ. එහෙමනම් මේ 600න් තමාට හිමි ලාභ කොටස ලබන්න රාජුට අයිතිය තියෙනවා. එහෙනම් මේක බෙදෙන්න ඕනේ 3ට 2ට 1. ඒ කියන්නේ පැරණි ලාභ අනුපාතය. එතකොට මදුට 300කුත්, නිලුට 200කුත්, රාජුට 100කුත් ලැබෙනවා. ඒක අපි සටහන් කරනවා ජංගම ගිණුම. දැන් මේ හවුල්කරු අයින් වෙනවා. අපිට පේන්න හම්බෙන්න තියෙනවා යාට 1000කුත් ජංගම ගිණුමේ 200ක්. ඒ කියන්නේ සම්පූර්ණ හිමිකම 1200ක්. හිමිකම කියන්නේ ජංගම ගිණුමයි ප්‍රාග්ධන ගිණුමයි දෙකේම එකතු. ඒ 1200ක් හම්බෙන්න තියෙනවා. නමුත් අපිට ගාණ කියනවා එයාට 1500ක මුදලක් දීලා තමයි යවන්නේ කියලා. ඒ කියන්නේ අපිට නොපෙවෙන 300ක් මේ කොහේ හරි තියෙනවා. ඒ කියන්නේ ඒක තමයි කීර්තිනාම කොටස. ඒනොත් අපි දාගන්නවා මෙතන 300ක් කීර්තිනාම කොටස කියලා. නමුත් අපෙන් ගාණේ අහන්නේ 19 3 දිනට හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමේ වටිනාකම. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයේ මුල් කීර්තිනාම. එහෙමනම් අපි දන්නවා මේ 300 කියන්නේ රාජකීය කොටස විතරයි. ඉතින් අපේ පැරණි ලාභ අනුපාතය මොකක්ද? 3ට 2ට 1. ඒකෙන් මේ එකේ කොටස තමයි මේ 300. එහෙමනම් මුළු කොටස ඒ කියන්නේ 6ක්. ඒ කියන්නේ 300ම 6ක්. ඒ කියන්නේ 1800ක් තමයි හවුල් ව්‍යාපාරයේ සම්පූර්ණ කීර්තිනාමය වෙන්නේ. ඊයන උත්තර අංක 5 තමයි නිවැරදි පිළිතුර. 17 කීර්තිනාමයේ ගැළපීම නිසා 19 3 දිනට මදුහා නිලුගේ ප්‍රාග්ධන ගිණුම වල ශේෂයට ඇතුළු ශුද්ධ බලපෑම කොපමණද? එහෙනම් අපි කීර්තිනාමයේ ගලපන්නේ. කීර්තිනාමයේ ගලපන්නේ ප්‍රාග්ධන ගිණුම තුලින්. එතකොට කොහොමද ඉස්සරහට කීර්තිනාමයේ ගලපන්නේ? ප්‍රාග්ධන ගිණුමේ පැරණි ලාභ අනුපාතයට බැර නව ලාභ අනුපාතයට හර. එහෙනම් අපි මේ 1800 පැරණි ලාභ අනුපාතයට බැර කරමු. බැර කරනවා කියන්නේ ධන සංඛ්‍යාවක් විදිහට දාමු. නව අනුපාතයට ඒ කියන්නේ 2ට 1ට ඍණ සංඛ්‍යාවක් විදිහට දාමු. එතකොට නව අනුපාත පැරණි අනුපාතයට ගත්තොත් 3ට 2ට 1. ඒ කියන්නේ 1800 6න් බෙදලා 3ක්. ඒ කියන්නේ 900ක් මදුටත් 600ක් නිලුටත් 300ක් රාජුටත් යනවා. නව අනුපාතයට ගත්තොත් 2ට 1. ඒ කියන්නේ මුළු ගාන 3යි. 1800 3න් බෙදලා 2ක් මදුට යනවා. ඒ කියන්නේ 600යි 1200යි. ඒක ඍණ සංඛ්‍යාවක් විදිහටයි වෙන්නේ. ඒ අනුව මුළු ශුද්ධ බලපෑම ගත්තොත් මදුගෙන් 300ක් අඩු වෙනවා. නිලුවට කිසිම බලපෑමක් නැහැ. ඒ අනුව නිවැරදි පිළිතුර උත්තර අංක 3. ප්‍රශ්න අංක 18. LKS 8 ගිණුම් කරන ප්‍රතිපත්ති ගිණුම් කරන අස්තමින්තු හා වෙනස් වීම සහ වැරදි කියන ප්‍රමිතිය අනුව පහළ දැක්වෙන කුමන ප්‍රකාශයක ප්‍රකාශ නිවැරදි වේද කියලා අහනවා. මූල්‍ය වාර්තා පිළිලි කිරීමේදී සහ ඉදිරිපත් කිරීමේදී භාවිත කරන ලබන විශේෂිත මූලධර්ම පදනම් සම්ප්‍රදායන් රීතීන් සහ පරිචයන් ගිණුම් කරන ප්‍රතිපත්ති වේ. නිවැරදි. LKS 8 කියන ගිණුම් කරන ප්‍රමිතියට අනුව ගිණුම් කරන ප්‍රතිපත්තියක් කියන්නේ අපි ගිණුම් කරන්නේදී පාවිච්චි කරන එක්තරා සම්ප්‍රදායන්. එහෙම නැත්නම් පරිචයන්. එහෙම නැත්නම් විශේෂිත මූලධර්ම වලට.
උදාහරණයක් විදිහට තොග නිකුත් කිරීමේ ප්‍රතිපත්තිය. එහෙමත් නැත්නම් ෂෙයා කිරීමේ ප්‍රතිපත්තිය. අන්න ඒ වගේ දේවල් තමයි ප්‍රතිපත්ති කියලා කියන්නේ. B ගිණුම් කරන ඇස්තමෙන්තු වල වෙනස් වීම නව තොරතුරු හා නව ප්‍රවණතා හේතු කොටගෙන ඇතිවේ. නිවැරදි. ගිණුම් කරන ඇස්තමෙන්තුවක් කියන්නේ වර්තමානයේදී ව්‍යාපාරයේ පවතින මත්කමක එහෙම නැත්නම් වගකීමක අනාගත ආර්ථික ප්‍රතිලාභ එහෙම නැත්නම් අනාගත ආර්ථික බැඳීම් වල එක එක තක්සේරුම් කරන්න අපි යොදාගන්න ගිණුම් වලට තමයි අපි ගිණුම් කරන ඇස්තමෙන්තු කියලා කියන්නේ. ඒ ගිණුම් කරන ඇස්තමෙන්තු අපිට වෙනස් කරන්න පුළුවන්. හැබැයි ඒකට සාධාරණ හේතුවක් තියෙනවා. එතකොට මේ සාධාරණ හේතු විදිහට නව තොරතුරු සහ නව ප්‍රවණතා හේතු කොටගෙන අපිට ගිණුම් කරන ඇස්තමෙන්තු වෙනස් කරන්න පුළුවන්. එනවා B කියන ප්‍රකාශය නිවැරදි. C අතීත කාලඡේද වැරදි අතීතයේ අනුයෝගී ලෙස නිවැරදි කරනු ලබන්නේ එම වැරදි මූල්‍ය ප්‍රකාශන මූලිකාංග මැනීම සම්බන්ධව ඇති වූ විට පමණි. එම ප්‍රකාශය නිවැරදි නැහැ. මේ ප්‍රකාශය වැරදි. මොකද අපි ගිණුම් කරන වැරදි සිද්ධ වෙන්න පුළුවන් අපිට ගිණුම් කරන වාර්තා හෙළිදරව් කරද්දී. එතන ගිණුම් ප්‍රකාශ සකස් කරද්දී. ඒ වගේ නොයෙකුත් වෙලාවලදී අපිට ගිණුම් කරන වැරදි වෙන්න පුළුවන්. C කියන ප්‍රකාශය කියලා තියෙන්නේ ඒ වැරදි ඇති වෙන්නේ එතන ඒවා නිවැරදි කරන්න පුළුවන් වෙන්නේ අතීතය අනුයෝගී ලෙස නිවැරදි කරන්න පුළුවන් වෙන්නේ මූලිකාංග මැනීම සම්බන්ධයෙන් වැරද්දක් වුණොත් විතරයි කියලා. ඒ ප්‍රකාශය වැරදි. ඒ අනුව නිවැරදි පිළිතුර A සහ B. ඒ අනුව උත්තරේ අංක 3. 19 වෙනි ප්‍රශ්නේ. ඒකේස් 16 දේවල බිරිඳ උපකරණ පවිත්‍රණෝ පහත් දැක්වෙන කුමන ප්‍රකාශයේ ලිපෝ ප්‍රකාශ නිවැරදි වේද? දේවල බිරිඳ උපකරණයක් කියන්නේ අපිට දීර්ඝකාලීනව පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකම ව්‍යාපාරයේ පරිපාලන කටයුතු ව්‍යාපාරයේ නිෂ්පාදන කටයුතු වලට යොදා ගන්න වත්කම. ඒක ස්පෘශ්‍ය වත්කමක් වේ යුතුයි. එතකොට A ශ්‍රේය වීමෙන් වත්කමක ශ්‍රේය කළ හැකි වටිනාකම එහි ඵලදායී ජීව කාලය තුළ ප්‍රමාණිකූලව බෙදා හැරීමයි. ඔව්. අපි දන්නවා දේපල පිරිත උපකරණ පාවිච්චියත් සමග ඒවා ශ්‍රේය වෙනවා. ඒ ශ්‍රේය වීමට අපි නිර්වචනයක් දුන්නොත් අපි කියන්නේ ශ්‍රේය කළ හැකියගේ පාවිච්චි කරන්න පුළුවන් කාලය පුරා බෙදා හැරීමකට තමයි ශ්‍රේය වීම කියලා කියන්නේ. ඒ ප්‍රකාශය නිවැරදි. ශ්‍රේය කළ හැකි වටිනාකම යන වත්කමක පිරිවැය හෝ ඵලදායී වත්කමක පිරිවැය හෝ පිරිවැය සඳහා ආදේශකල් වෙනත් අගයකින් සුම්බුන්නගේ අඩු වලින් ලැබෙන වටිනාකමයි. නිවැරදි. ශ්‍රේය කළ හැකි වටිනාකම කියන්නේ පිරිවැයෙන් සුම්බුන්නගේ අඩු කරාම ලැබෙන ගාණ. සුම්බුන්නගේ කියන්නේ ඒ වත්කම ඵලදායී ජීව කාලයේ අවසානයේදී අපිට වික්කොත් කීයක් ලැබෙයිද කියලා හිතන ගාණ. C ඵලදායී ජීව කාලයන් ආයතනයක් විසින් වත්කමක් භාවිතා කිරීම සඳහා පවතියේ අපේක්ෂා කරන කාල සීමාවයි. නිවැරදි. ඵලදායී ජීව කාලය කියන්නේ ඒ ආයතනයේ ඒගොල්ලන්ගේ අත්දැකීම එනතන් එක්ස්පීරියන්ස් මත තීරණය කරනවා මේ වත්කම් මෙච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒකට තමයි අපි කියන්නේ ඵලදායී ජීව කාලය කියලා. එනවා සියල්ලම නිවැරදි. උත්තරාංක 5. ප්‍රශ්න අංක 20. 2019 3යි 1 දින සීමිත නිතුල් පොදු සමාගම රුපියල් 2000ක් ගෙවා. දහස් වලින් ගන්න කියන්නේ අපිට දෙවන ගන්න හදාගෙන ලේසි නිසා. රුපියල් 2000ක් ගෙවා නිෂ්පාදන කටයුතු සඳහා භාවිත කිරීමට යන්ත්‍රයක් ආනයනය කරන ලදී. ඒ යන්ත්‍රයේ ගැනුම් මිල රුපියල් 6යි. සමාගම විසින් මේ සඳහා පහත වියදම් දරන ලදී. බැඩබිම් සකස් කිරීම 160යි. අපෙන් අන්තිම ප්‍රශ්නේ විදිහට අහන්නේ LKS 16 ප්‍රමිතරණව හඳුනා ගැනීම යන්ත්‍රයේ පිරිවැය පමණයි. අපි මොකද යන්ත්‍රයේ පිරිවැය විදිහට ගන්න ඕනේ? යන්ත්‍රයේ ගැනුම් මිලයි ඒ යන්ත්‍රය පවතින ස්ථානයේ සහ පවතින තත්වයට ගෙනීමට දරු සියලුම වියදම් ටිකේ එකතුවයි. ඒ අනුව පිරිවැය ගැනුම් මිල 2000යි. බැඩබිම් සකස් කිරීමේ පිරිවැය අපිට බැඩබිම් හදන්න නැතුව ඒ යන්ත්‍රය ගෙනල්ලා පරිහරණයට සූදානම් කරන්න බෑ. ඒ අනුව ඒක පිරිවැයට එකතු වෙන්නේ. යන්ත්‍රයට විදුලි සැපයීම සම්බන්ධ කිරීමේ ගාස්තු. එකක් එන්නේ. විදුලිය සපයන්නේ නැතුව අපිට යන්ත්‍රයෙන් පළක් ගන්න බෑ. මූලික පරීක්ෂණ ධාවනයේ පිරිවැය. පිටේ මූලික පරීක්ෂණ වියදම දරන්නේ නැතුව යන්ත්‍රය දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න බැරි වෙන්න පුළුවන්. භාණ්ඩයේ ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රචාරණ වියදම. ඒක ප්‍රචාරණ වියදමක් විතරයි. ඒක අපේ යන්ත්‍රය පාවිච්චි කරන්න අනිවාර්ය වියදමක් නෙවෙයි. යන්ත්‍රය භාවිතා කිරීම ආරම්භ කිරීමට අනුමැතිය ලබා ගැනීම සඳහා ගෙවූ බලපත්‍ර ගාස්තු. ඔය බලපත්‍ර ගාස්තු ගෙවන්නද අපිට යන්ත්‍රය පාවිච්චි කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම දරන්න වෙන වියදමක්. යන්ත්‍රය භාවිතා කිරීම ආරම්භ කිරීමේදී සමාරම්භ උත්සවයේ පිරිවැය 40. සමාරම්භ උත්සවයක් ගන්න අවශ්‍ය නැහැ. ගන්න අත්‍යවශ්‍යම නැහැ. අපිට මේ යන්ත්‍රය පාවිච්චි කරන්න. ඒ අනුව මේ ටික තමයි එන්න ඕනේ යන්ත්‍රයේ පිරිවැය විදියට. 2220යි යන්ත්‍රයේ පිරිවැය උත්තරාංක 4. 21. 2019 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත තාරක පොදු සමාගමේ මූල්‍ය ප්‍රකාශන 2019 6.20 දින අධ්‍යක්ෂකවරු විසින් අනුමත කරන ලදී. ඒ අනුව අපේ ගිණුම් වර්ෂය ඇන්දොත් මේ ගිණුම් වර්ෂය ඉවර වෙන්නේ 19 3.31. ඒක අධ්‍යක්ෂකවරු විසින් අනුමත කරන්නේ 6.20 දින. 19 3.31 සහ 19 6.20 අතර කාලය තුළ පහත සිද්ධීන් සමාගමේ සිදු වී ඇත. ඒ කියන්නේ මෙදා ඉඳලා මෙදා අතර කාලය. එහෙමනම් මේ වෙච්ච ගණදිනු වලින් අපෙන් අහනවා LKS 10 ප්‍රමිතිය අනුව ඒක කුමන සිදුවීම 19 3.31 දිනට මූල්‍ය ප්‍රකාශන ගැලපිය යුතුද?
මේකේ එන්නේ LKS 10 නැත්නම් වාර්තා කරන කාල පරිච්ඡේදයට පසු සිදුවීම් කියන පාඩම. එතකොට අපි වාර්තා කරන කාලය තමයි 2019 3:31. ඒකෙන් පස්සේ එහෙම නැත්නම් අධ්‍යක්ෂකවරු මූල්‍ය වාර්තා අනුමත කරන දවස වෙනකම් තව සමහර ගණන් වෙන්න පුළුවන් මේ ගිණුම් වර්ෂයට අදාළව. අන්න ඒවට අපි කියනවා ගිණුම් වර්ෂයට ගිණුම් කාල පරිච්ඡේදයට පසු සිදුවෙන සිදුවීම් කියලා. හැබැයි ඒව සිද්ධ වෙන්න ඕනේ අධ්‍යක්ෂකවරු අනුමත කරන්න කලින්. අනුමත කරාට පස්සේ සිද්ධ වුණා කියලා අපි ඒක අදාළ කරගන්නේ නැහැ. ඒතකොට මේ කාල පරිච්ඡේදයේ අතරතුරේදී සිද්ධ වෙන සිදුවීම් හැම එකම ගලපන්න යන්නේ නැහැ. අපි බලන්න ඕනේ. මේ සිද්ධ වෙච්ච සිදුවීම නිසා මෙදා තියෙන ශේෂය නැත්නම් පසුගිය ගිණුම් වර්ෂයට මොකක් හරි බලපෑමක් වෙනවද කියලා. බලමු දීලා තියෙන ගණන් 19 3:31 දිනට 500 ගෙවිය යුතු වර්ග ණයගැතිය 19 5:28 දින බුන්නත් වූ බව ප්‍රකාශයට පත් කරන ලදී. ඒ 3:31 දිනට මෙන්න මේ 500ක ණයගැතිය හිටියා. ඒ කියන්නේ මෙදාගේ ණයගැතිය හිටියා. හැබැයි යතාවම සල්ලි දීලා නැහැ. අපිට දැනගන්න පුළුවන් වෙනවා 5:28 දින. ඒ කියන්නේ 6:20ට කලින්. එහෙනම් වාර්තා කරපු කාල පරිච්ඡේදයට පසු එහෙම නැත්නම් දිනුම් කාල පරිච්ඡේදයට පසු සිදුවීමක් විදිහට අපිට ඒක සලකන්න පුළුවන්. එතකොට අනුමත කරන්න කලින් ඒ අපිට හම්බෙනවා අපිට දැනගන්න පුළුවන් වෙනවා එයා බුන්නත් වෙලා කියලා. එමුනම් අපිට මෙදාට මේ ණයගැතිය වාර්තා කරන් තියන් හිටියා කියලා වැඩක් වෙනවද? නැහැ. මොකද එයාගෙන් අපිට සල්ලි හම්බෙන්නේ නැහැ කියලා අපිට දැනටම විශ්වාසයි. ඒ අනුව ඒක ගලපන සිදුවීමක්. ඒක නිසා ඒ කියන ප්‍රකාශය ගලපන සිදුවීමක් බවට පත් වෙනවා. B 19 3:31 දිනට පැවති ලැයිස්තුගත පොදු සමාගම කර කොටස් ආයෝජන වටිනාකම 2019 6:20 දින වන විට 1000කින් 15 ගොස් ඇත. පොදු සමාගමක කොටස් ආයෝජනයේ වටිනාකම. ඒක දිනපතා වෙනස් වෙන එකක්. ඉතින් 6:20 දින 15 ගියා කියලා අපිට කියන්න බෑ 3:31 දින මේ තියෙන බැල මේ 3:31 දින වටිනාකම 15 යනවාමයි කියලා. ඒක ගලපන සිදුවීමක් නෙමෙයි. 19 4:05 දින සමාගමට විරුද්ධව පවරන නඩුවක තීන්දුව 19 6 දින ලබා දුන් අතර 4000ක දඩයක් රජය වෙත ගෙවීමට නියම කරන ලදී. කවද්ද මේ නඩුව වෙන්නේ? එහෙනම් කවද්ද සිදු වෙන්නේ? 4:05. ඒක 3:31 වෙනි සිදු වෙලා නැහැ. එහෙනම් ඒක අපේ ගිණුම් වර්ෂයට අදාළ නැහැ. එහෙනම් ගලපන සිදුවීම ඒ පමණයි උත්තරක 1. ප්‍රශ්න අංක 22. LKS 2 තොග ප්‍රමිතිය අනුව තොගේ පිරිවේ තීරණය කිරීමේදී පහත කුමන පිරිවේ අයිතම ඇතුළත් කරනු ලබයි. ඇතුළත් කරනු නොලබයිද කියලායි අපෙන් අහන්නේ. ඒතර A අපි දන්නවා LKS 2 තොග ප්‍රමිතිය අනුව තොගේ පිරිවැට එන්න ඕනේ. තොගේ ගැනුම් පිරිවැය, පරිවර්තන පිරිවැය සහ නිකුත් පිරිවැය. ඒතර තොගේ ගැනුම් පිරිවැය කියන්නේ අපි තොගේ ලබා ගන්න අපේ සැපයුම් කරුට ගෙවන ගන්න. පරිවර්තන පිරිවැය කියන්නේ අපි ඒක අමුද්‍රව්‍ය, නිවිද්‍රව්‍ය බවට පත් කරන්න යන පිරිවැය. අනිකුත් පිරිවැය කියලා කියන්නේ ඒකට අදාළ මොස්තර පිරිවැය එහෙම නැත්නම් අපි කියනවා ඩිසයිනින් කොස්ට් එක. ඒ වගේ දේවල්. එතකොට ඒ අමුද්‍රව්‍ය ශ්‍රමය හෝ වෙනත් නිෂ්පාදන පිරිවැයට අදාළ අපතේ යන සාමාන්‍ය වටිනාකම. අපතේ යන පිරිවැය අපේ පිරිවැය අපේ තොගේ පිරිවැයට අදාළ කරගන්න ඕන එකක් දෙයක් නෙමෙයි. ඒක නිකන් සාමාන්‍ය වියදමක්. නිෂ්පාදිත භාණ්ඩ ගනුදෙනු කරනට බෙදා හරින තෙක් දරන ලබන ගබඩා පිරිවැය. ඒක අපේ නිෂ්පාදිතවල පිරිවැයක් නෙමෙයි. ප්‍රදර්ශනාගාරවල පරිපාලන පොදුකාර පිරිවැය. පරිපාලන පිරිවැය තොග පිරිවැයට එකතු වෙන්න බෑ කොහෙවත්. එහෙනම් ABC කියන සියල්ලම ගන්නෙ නැහැ. එහෙනම් උත්තරක 5. ප්‍රශ්න අංක 23 සහ 24 ප්‍රශ්න වල පිළිතුරු සැපීමට පහළ තොරතුරු භාවිතා කරන්න. 2019 3:31 දින අවසන් වර්ෂය සඳහා පහළ තොරතුරු සීමිත සාරංගික සමාගමට අදාළ වේ. පිරිවැටුම 950යි, දළලාභය 450යි, පරිපාලන සහ බෙදා හැරීම වියදම් 250යි, ඉඩම් ප්‍රත්‍යාගන අතිරික්තය 150යි. මෝටර රථ ප්‍රත්‍යාගන අතිරික්තය 75යි. වර්ෂය තුලදී ඉඩම් ප්‍රථම වරටද මෝටර රථ දෙවන වරටද ප්‍රත්‍යාගනනය කරන ලදී. 2017 3:31 දින. ඒ කියන්නේ ඊට ගිණුම් වර්ෂ දෙකකට කලින් ප්‍රථම වරට මෝටර රථ ප්‍රත්‍යාගනනය කිරීම තුළින් 35ක 35000ක හිඟයක් ඇති විය. ඒ කියන්නේ අලාභයක්. අලාභයක් නම් අපි කොහොමද ප්‍රත්‍යාගනන අලාභයේ ගිණුම් වාර්තාවල සඳහන් කරලා ඇත්තේ? ප්‍රත්‍යාගනන අලාභයේ කියන වියදම වෙනත් වියදමක් හර රථ පිරිවැගීම බැර. සමාගම සම්පූර්ණයෙන්ම හිමිකම් මගින් මූල්‍යණය කර ඇති අතර ආදායම් බදු වලින් නිදහස්. අපෙන් අහනවා 2019 3:31 දින අවසන් වර්ෂදා සමාගම විසින් හඳුනාගත් මුළු ආදායම සහ මුළු වියදම කොපමණද කියලා. එහෙනම් අපි ගමු මුළු ආදායම. පිරිවෙටම 950 අපේ ආදායම. දළලාභයේ දීලා තිනවා 450ක්. දළලාභය 450ක් කියලා අපිට දෙන්නේ පිරිවෙටම 950 නම් දළලාභය 450 නම් අපි දන්නවා විකුණුම් පිරිවැය 500යි. විකුණුම් පිරිවැය කියන්නේ අපේ වියදම. ඒ ගන්න විකුණුම් පිරිවැය විතරයි. පරිපාලන සහ බෙදා හැරීමේ වියදම් 250යි. ඒකත් වියදමක්. ඉඩම් ප්‍රත්‍යාගන අතිරික්තය. ඉඩම් ප්‍රත්‍යාගන අතිරික්තයක් කියන්නේ ඒක අපිට ලාභයක්. 150යි. ආදායම පැත්ත. ඒක අපේ ආදායමක්. ඒ නිසා ආදායම. මෝටර රථ ප්‍රත්‍යාගන අතිරික්තය 75යි. ඒක අතිරික්තයක්. ඒ කියන්නේ ආදායමක්.
එහෙමනම් 2019 3.31 අවසන් වර්ෂය සඳහා සම්පූර්ණ ආදායමයි වියදමයි අපි ගාව තියෙනවා. අපි ගත්තොත් වියදම 750යි. ආදායම 1175යි. උත්තර අංක 4. දෙවෙනි ප්‍රශ්නය 24 වෙනි ප්‍රශ්නය 2019 3.31 අවසන් වර්ෂය සඳහා සමාගමේ ලාභය සහ වෙනත් විස්තීර්ණ ආදායම කොපමණද? එහෙනම් අපිට හදන්න වෙන ආදායම් ප්‍රකාශයක් සහ විස්තීර්ණ ආදායම් ප්‍රකාශයක්. ඉතින් අපි උඩ හරිය ආදායම් ප්‍රකාශයක් යට විස්තීර්ණ ආදායම් ප්‍රකාශයක් හදමු. දැන් අපෙන් අහන්නේ ලාභයනේ. ඒ නිසා අපිට පිරිවෙටුම එහෙම නැත්නම් විකුණුම් ආදායම ගන්න ඕනේ. අපිට කෙලින්ම ධන ලාභයෙන් පටන් අරගෙන ගාන කරගෙන යන්න පුළුවන්. ඒනෝ ධන ලාභය 450යි. පරිපාලන හා බෙදා හැරීම වියදම් 250යි. එහෙනම් මේක අපේ ලාභයෙන් අඩු වෙනවා. ඉඩම් ප්‍රත්‍යාගන අතිරික්තය 150යි. ඉඩම් ප්‍රත්‍යාගන අතිරික්තය සම්බන්ධව වෙනත් සටහනක් අපිට කියලා තියෙනවා. ඉඩම් ප්‍රථම වරටලු ප්‍රත්‍යාගරණය වෙන්නේ. අපි දන්නවා ප්‍රථම වරට වත්කමක් ප්‍රත්‍යාගරණය වෙනවා නම් ඒකෙන් ඇති වෙන්නේ ප්‍රත්‍යාගරණ ලාභයක් නම් අපිට ඒ ලාභය අපේ ආදායමක් විදිහට එහෙම නැත්නම් අපේ ලාභයක් විදිහට අඳුර ගන්න පුළුවන් ද ආදායම් ප්‍රකාශය. බෑ. ප්‍රත්‍යාගරණය කියන්නේ මොකද්ද? කවුරු හරි ප්‍රත්‍යාගරණ කරන taxeruවෙක් ඇවිල්ලා අපේ වත්කමක් taxeru කරලා කියනවා මෙච්චර කාගයක් වෙනවා කියලා. ඒ කට වචනෙට අපිට ලාභයක් ජනිත වෙනවා. ඉතින් ඒක අපිට ඇත්තටම අතට හම්බෙච්ච ලාභයක්ද? නෑ. ඒ නිසා අපිට ඒක ආදායමක් විදිහට නැත්නම් ආදායම් ප්‍රකාශය අඳුර ගන්න පුළුවන්ද? බෑ. නමුත් ප්‍රත්‍යාගරණ අලාභයක් ප්‍රථම වරට සිද්ධ වෙනවා නම් පුළුවන්. මොකද අපි දන්නවා අපේ විචක්ෂණ එහෙම නැත්නම් ආරක්ෂණ සංකල්පය අනුව ඉස්සරහට වෙන්න තියෙන අලාභ තියෙනවා නම් එහෙම විය හැකි අලාභ තියෙනවා නම් අපි ඒව වහම වාර්තා කරන්න ඕනේ. විය හැකි ලාභ තියෙනවා නම් අපි ඒව ආදායමක් විදිහට අඳුරගන්නේ නැහැ. මේ ප්‍රත්‍යාගරණ ලාභය ඉඩම් ප්‍රත්‍යාගරණයෙන් ඇති වෙන ලාභය අපි ආදායම් ප්‍රකාශයේ ආදායමක් විදිහට අඳුරගන්නේ නැහැ. අපි ඒ වෙනුවට ඒක ගිහිල්ලා දානවා කොහෙද? විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ විස්තීර්ණ ආදායමක් විදිහට. එහෙනම් ඒක යට. මෝටර රථ ප්‍රත්‍යාගරණ අතිරික්තය 75යි. ඒකත් එහෙනම් ප්‍රත්‍යාගරණ අතිරික්තයක්. ඒ කියන්නේ ලාභයක්. නමුත් ඒකට තවත් විස්තරයක් දීලා තියෙනවා. 2017 3.31 දින ප්‍රථම වරට මෝටර රථ ප්‍රත්‍යාගරණය කිරීම තුළින් 35000ක හිඟයක් ඇති විය. අන්න එහෙනම් ගිය අවුරුද්දක ප්‍රත්‍යාගරණ හිඟයක් ඇදලා දෙනවා මෝටර රථ සම්බන්ධයෙන්. ප්‍රත්‍යාගරණ හිඟයක් ඇතිවෙනවා නම් අපි ඒක ආදායම් ප්‍රකාශයේ වාර්තා කරලා ඇති. අන්න ඊයේදී වෙලාවක මේ අවුරුද්ද ප්‍රත්‍යාගරණ ලාභයක් ඇති වෙනවා නම් අපි කරන්නේ නොවේ අර ගිය අවුරුද්දේ වාර්තා කරපු අලාභයට සරිලන ප්‍රමාණයක් ආදායම් ප්‍රකාශයේ වාර්තා කරලා ඉතුරු ටික අර ඉඩම් වලට කරපු දෙයම කරන්නේ. ඒ කියන්නේ විස්තීර්ණ කොටස සටහන් කරන එක. ඒ අනුව 35ක ගිය අවුරුද්දේ වියදම් කරලා තියෙනවනේ. එහෙනම් ගිය අවුරුද්දේක වියදමක් විදිහට වාර්තා කරලා. අන්න ඒ වියදම පියවන්න මේ අවුරුද්දේ ආදායමට එකතු කරනකොට 35. අපේ මුල් ලාභයේ ප්‍රත්‍යගන අතිරික්තය 70යි. ඒ 70යි 35ක් වදින්න ගියා නම් ඉතුරු 40 විස්තීර්ණ කැලලට තමයි යන්න ඕනේ. ඒනෝ අපි දන්නවා වර්ෂයේ ලාභය පාරිසරික විශ්ලේෂණයක් කියන්නේ 235යි. විස්තීර්ණ ලාභය 190යි. උත්තර අංක 235 190යි. උත්තර අංක 4යි. 25 පාද කරදරු 2019 3.31 දිනට සමාගමට අදාළ වේ. ජංගම අනුපාතයේ වාර 2යි. අපි දන්නවා ජංගම අනුපාතය හැදෙන්නේ ජංගම වක්කම් බෙදීම ජංගම වගකීම වාර 2යි. ජංගම වගකීම් 60යි. එහෙමනම් අපි දන්නවා ජංගම අනුපාතය හැදෙන්නේ ජංගම වක්කම් බෙදීම ජංගම වගකීම් නම් අපිට එන උත්තරේ 2 නම් සහ ජංගම වගකීම් 60යි. ඒ අපි දන්නවා ජංගම වක්කම් කීයද? දන්නවා හරස් ගුණිතය. ඒ අනුව නිවැරදි පිළිතුර වෙන්න ඕනේ මෙතනට 120ක්. ඒ අනුව ජංගම වක්කම් 120ක් තියෙනවා. 2018 4 දිනේට තොගේ 32000ක් විය. තවද 2019 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විකුණුම් රුපියල් 3 ලක්ෂයක් වූ අතර එහි දලලාභ අනුපාතය 120ක් විය. 2019 3.31 අවසන් වර්ෂය සඳහා තොග පරිවැඩුම් අනුපාතය සහ 19 3.31 දිනට ක්ෂණික වත්කම් අනුපාතය සොයන්න. හරි. එහෙනම් අපිට වෙළඳ ගිණුමක් ගන්නත් වෙනවා. අපිට දීලා තියෙනවා 2018 4 දිනට තොගය, ඒ කියන්නේ ආරම්භක තොගය 32000යි. අපි දාගමු 32යි ආරම්භක තොගය. තවද 19 3.31 දින අවසන් වර්ෂය සඳහා විකුණුම් රුපියල් ලක්ෂ 3යි. එහෙනම් මම දාගන්නවා විකුණුම් ලක්ෂ 3යි. එහි දලලාභ අනුපාතය 120යි. එහෙනම් විකුණුම් වලට 120ක් තමයි දලලාභය. විකුණුම් වලට 120ක් කියන්නේ 300ට 120ක්. ඒ කියන්නේ රුපියල් 60ක්. 60ක්
ලාභය නම් මගේ විකුණුම් පිරිවැය වෙනවා 240. විකුණුම් පිරිවැය හැදෙන්නේ කොහොමද? ආරම්භක තොගයට ගැනුම් එකතු වෙලා අවසන් තොගය අඩු වෙනවා. එහෙනම් අපිට ගාණි දීලා තියෙනවා අවසන් තොගය 48000යි කියලා. එහෙනම් අපි දන්නවා අවසන් තොගය 48යි. අපෙන් ගාණි ඉල්ලන්නේ මොකද්ද? පළවෙනි ප්‍රශ්නේ තොග පිරිවැඩුම් අනුපාතය. තොග පිරිවැඩුම් අනුපාතය හැදෙන්නේ කොහොමද? විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය. එහෙනම් අපි දන්නවා විකුණුම් පිරිවැය 240යි. සාමාන්‍ය තොගය කියන්නේ ආරම්භක තොගයේ අවසන් තොගය එකතු කරලා දෙකෙන් බෙදලා. එහෙම නැත්නම් ඇවරේජ් කරලා. එහෙනම් අපි දන්නවා ආරම්භක තොගයේ 32000ක් තියෙනවා. අවසන් තොගයේ 48000ක් තියෙනවා. මේ දෙකෙන් එකතුව 80000යි. ඒක දෙකෙන් බෙදලා ඇවරේජ් කරොත් අපි දන්නවා 40ක්. ඒ අනුව තොග පිරිවැඩුම් අනුපාතයේ වාර 6යි. ඒකම ෂණික වත්කම් අනුපාතය. ෂණික වත්කම් අනුපාතය හැදෙන්නේ කොහොමද? ජංගම වත්කම් වලින් තොගය අඩු කරලා ඒනුත්තරී ජංගම වත්කම් වලින් බෙදුවා. එහෙනම් අපි දන්නවා ජංගම වත්කම් 120ක් තියෙනවා. අවසන් තොගයට ඉතුරුලා තියෙනවා 48ක්. නම් මේ 48 අඩු වෙනවා. මේ 48 අඩු කරලා එන උත්තරේ දෙනවා ජංගම වත්කම් 60යි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ වාර 1.2ක්. එහෙනම් නිවැරදි පිළිතුර උත්තරාංක 3. ප්‍රශ්නාංක 26. සීමිත කසුන් පොදු සමාගමේ 2019 3.30 දින අවසන් වර්ෂය සඳහා ගණනය කළ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය 20%ක් විය. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය ගණනය කරන්නේ කොහොමද? පදිපසු ලාභය බෙදීම හිමිකම්. හිමිකම් කියන්නේ අයිතිකරුවන්ගේ හිමිකම්. ඒ කියන්නේ සාමාන්‍ය කොටස් දාන සංචිත. එන්න අනුපාතය අපිට දීලා තියෙනවා 120ක් කියලා. ඒකම අපිට ගණන් තුනක් දීලා ඊට සඳහන් කුමන ගණන් ගණන් නිසා සමාගමේ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතයේ වැඩිවීමක් සිදු වේද කියලා යන්නේ. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතයේ වැඩිවීමක් සිදු වෙන්න නම් මේ ලාභය වැඩි වෙන්න ඕනේ. එක්ක හරය අඩු වෙන්න ඕනේ. අපි බලමු එසේ වෙන්න පුළුවන් ගණන් කියලා. ඒ ගොඩනැගිලි ප්‍රථම වරට ප්‍රත්‍යාගරණය කිරීම තුළින් ඇති වූ 500ක අතිරික්තය. ගොඩනැගිලි 500කින් ප්‍රත්‍යාගරණය කරලා ප්‍රත්‍යාගරණ අතිරික්තයක් ඇති වෙනවා. අපි දන්නවා ප්‍රථම වරට ප්‍රත්‍යාගරණ අතිරික්තයක් ඇති වුණොත් ඒක සංචිතයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය සටහන් කරලා එතනින් අපි ගෙනිහින් දානවා සංචිතයකට. ඒ සංචිතය කියන්නේ එහෙනම් හිමිකම් වැඩි වීම බලපාන කරුණ. හිමිකම් වැඩි වුණොත් අපේ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතයෙන් ලැබෙන පිළිතුර අඩු වෙනවා. එහෙනම් ඒක නෙමෙයි නිවැරදි පිළිතුර. B 800ක සංචිත ප්‍රාග්ධනිත කිරීම. සංචිත ප්‍රාග්ධනිත කරනවා කියන්නේ මොකක්ද? සංචිත ප්‍රාග්ධනිත කරනවා කියන්නේ එක සංචිතයකින් අයින් කරලා සාමාන්‍ය කොටස් වලට එකතු කරන එක. ඒ කියන්නේ ප්‍රසාද කොටස් නිකුතුවක් හා සමානයි. එතකොට රඳවාගත් ඉපැයින් වලින් හරි පොළු සංචිතයකින් හරි අයින් කරලා වෙනත් සංචිතයකට ගෙනිහින් දානවා. එහෙම කළා කියලා අපේ මුළු සංචිත නැත්තම් මුළු හිමිකමේ බලපෑමක් නැත්තම් වෙනසක් සිද්ධ වෙනවද? නැහැ. ලක්ෂ දෙකක ආපසු යවුම්. ආපසු යවුම් සිද්ධ කළොත් මොකද වෙන්නේ? ආපසු යවුම් සිද්ධ කළොත් අපේ ගැනුම් කියන වියදම අඩු වෙනවා. ගැනුම් කියන වියදම අඩු වෙනවා කියන්නේ අපේ බදුපසු ලාභය වැඩි වෙනවා. ඒ අනුව අපේ බදුපසු ලාභය වැඩි වෙනවා කියන්නේ මෙන්න මේ ලාභය වැඩි වෙනවා. ලාභය වැඩි වෙනවා නම් අපේ ලැබෙන අවසන් පිළිතුරත් වැඩි වෙනවා. ඒ අනුව නිවැරදි පිළිතුර C පමණයි. කියන්නේ උත්තරාංක 3. 27 වෙනි ප්‍රශ්නය. සීමිත අමර පොදු සමාගම භාණ්ඩයකින් ඒකක 50000ක් වාර්ෂිකව නිෂ්පාදනය කර විකුණනු ලබයි. දාගන්න ඒකක 50000. මේක තමයි අපේක්ෂිත විකුණු ඒකක ප්‍රමාණය. ඒකකයක ප්‍රාථමික පිරිවැය 20ක් වන අතර. ප්‍රාථමික පිරිවැය 20යි. එය විචල්්‍ය පිරිවැයෙන් පමණක් සමන්විත වේ. ඒ අනුව මේ 20 ඒකක ගන්න වැඩි වෙන්න මේ 20 ඒවත් වැඩි වෙනවා. ඒ කියන්නේ මේක විචල්්‍ය පිරිවැය. ඒක 50000ක ක්‍රියාකාරී මට්ටමේදී නිෂ්පාදන පොදුකාර පිරිවැය සහ නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය පෙළලින් 2000ක් සහ 1500ක් වේ. එහෙනම් නිෂ්පාදන පොදුකාර පිරිවැය 2000යි, නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය 1500යි, මුළු පොදුකාර පිරිවැය 3500යි. සමාගමේ ස්ථාවර පිරිවැය මුළු පොදුකාර පිරිවැයෙන් 60%ක් වේ. එහෙනම් අපේ ස්ථාවර පිරිවැය මෙන්න මේකෙන් 60%යි. අපෙන් අහනවා මෙම් භාණ්ඩයේ ඒකකයක මුළු පිරිවැය හා ඒකකයක විචල්්‍ය පිරිවැය කොහොමද කියලා. ඒකකයක මුළු පිරිවැය කිව්වම නිෂ්පාදන පිරිවැය, නිෂ්පාදන නොවන පිරිවැය දෙකම එකතු වෙයි යුතුයි. එහෙනම් අපි දන්නවා විචල්්‍ය පිරිවැය 20ක් තියෙනවා. නිෂ්පාදන පොදුකාරය 2000ක් තියෙනවා. නිෂ්පාදන නොවන පොදුකාරය 1500. කියන්නේ මුළු පොදුකාරය 3500ක් තියෙනවා. හැබැයි මේ 3500 කියන්නේ ඒකක 50000ක එහෙම තමයි ඒකක 50ක මට්ටමේදී. එහෙමනම් එක ඒකකයක බලන්න 3500 අපි බෙදනවා 50. එතකොට එනවා උත්තරේ 70යි කියලා. එහෙමනම් මේ 70 සහ මේ 20 විචල්්‍ය පිරිවැය දෙකම තමයි අපේ ඒකකයේ මුළු පිරිවැය වලට පත් වෙන්නේ. ඒ අනුව පළවෙනි ඒකකයේ මුළු පිරිවැය
රුපියල් 90යි. ඒකක විචල්්‍ය පිරිවැය. අපි දන්නවා අපේ මේ මුළු පොදුකාර පිරිවැයෙන් 60%ක්. එහෙමත් නැත්නම් 2100ක් ස්ථාවර පිරිවැය. එහෙමනම් මේ 3500න් ඉතුරු ලාභ, ඒ කියන්නේ ඉතුරු 1400 විචල්්‍ය පිරිවැය. එහෙනම් අපි ඒකකින් බලන්න බෙදෙනවා 50. එහෙනම් අපිට ලැබෙනවා 1450 බෙදුවොත් 28යි කියලා. එහෙනම් මේ 28 විචල්්‍ය පිරිවැය. මේ 20ත් විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය 48යි. නිවැරදි පිළිතුර උත්තරාංක 5. 28. තනි භාණ්ඩයක් නිෂ්පාදනය කරන ලබන සමාගමක X සහ Y නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් ඇත. මෙම නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක සඳහා පහළ තොරතුරු අදාළ වේ. නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් තියෙනවා X සහ Y කියලා. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය 200යි. Y සඳහා 150යි. අවශ්‍ය පැය ගණන යන්ත්‍ර පැය 10000යි, ශ්‍රම පැය 30000යි. මෙම භාණ්ඩ ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 50ක් වූ ඍජු අමුද්‍රව්‍යද පැයකට රුපියල් 50ක් ලෙස ඍජු ශ්‍රමයේද පැය 4ක්ද අවශ්‍ය වේ. එහෙනම් අපි ගත්තොත් මේ භාණ්ඩ නිෂ්පාදනයේ ප්‍රාථමික පිරිවැය විදිහට ඍජු අමුද්‍රව්‍ය පිරිවැය සහ ඍජු ශ්‍රම පිරිවැය එන්න ඕනේ. එන ඍජු අමුද්‍රව්‍ය රුපියල් 50ක් වූ ඍජු ශ්‍රමය පැයකට රුපියල් 50 ගානේ පැය 4කට. ඒ කියන්නේ රුපියල් 200 මුත් එකතු වෙ යුතුයි අපේ ප්‍රාථමික පිරිවැය කොටසට. මේ භාණ්ඩ ඒකකයක මුළු නිෂ්පාදන පිරිවැය ගණනය කිරීමේදී යන්ත්‍ර පැය 2ක් සහ ශ්‍රම පැය 4ක් සඳහා නිෂ්පාදන පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණය කෙරේ. භාණ්ඩ ඒකක සඳහා අවශ්‍ය නිෂ්පාදන පොදුකාර පිරිවැය සහ නිෂ්පාදන පිරිවැය කොපමණද කියලා අපි අහනවා. ඒ අනුව අපි දන්නවා X කියන දෙපාර්තමේන්තුවට මුළු පොදුකාර පිරිවැය 200ක් තියෙනවා. ඒක අන්තර්ග්‍රහණය X කියන දෙපාර්තමේන්තුව පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණය කරන්නේ යන්ත්‍ර පැය පදනම මත. ඒ අනුව අපි යන්ත්‍ර පැයකට 210 බෙදුවොත් පැයක වියදම වෙනවා රුපියල් 20ක්. ඒ වගේ පැය කීයක් අවශ්‍යද? යන්ත්‍ර පැය 2ක් අවශ්‍යයි. එහෙනම් මෙයින් 2ක් 22ක් 40යි. සහ අපි දන්නවා Y කියන නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ පොදුකාර පිරිවැය 150ක් තියෙනවා. ශ්‍රම පැය පදනම මත තමයි අන්තර්ග්‍රහණය කරන්නේ. එහෙමනම් පැයකට බලන්න අපි 150 බෙදෙනවා 30. එතකොට උත්තරේ 5යි. ඒ කියන්නේ ශ්‍රම පැයකට රුපියල් 5ක වියදමක් තමයි යන්නේ. මේ වගේ ශ්‍රම පැය කීයක් අවශ්‍යයිද? 4ක් අවශ්‍යයි. එනම් 5 4ක් 20යි. එහෙමනම් මුළු පොදුකාර පිරිවැය 60යි. මුළු ප්‍රාථමික පිරිවැය 250යි. මුළු නිෂ්පාදන පිරිවැය 310යි. එහෙනම් අපිට එනවා නිවැරදි පිළිතුර. ඒකකයක නිෂ්පාදන පොදුකාර පිරිවැය 60000කුත් ඒකකයක මුළු නිෂ්පාදන පිරිවැය රුපියල් 310යි. නිවැරදි පිළිතුර අංක 4යි. 29. සමච්ඡේදන ලක්ෂයේදී පහත කුමන ප්‍රකාශන නිවැරදි වේද? අපි දන්නවා සමච්ඡේදන ලක්ෂය කියන්නේ කල්පනාකරන ගෙනුම් කරන එක අදාළ පාඩමක්. සමච්ඡේදන ලක්ෂය කියලා කියන්නේ ලාභෙකුත් නැහැ, අලාභෙකුත් නැහැ. ඒ කියන්නේ ලාභත් නැති, අලාභත් නැති පොයින්ට් එකේදී අපි විකුණන ප්‍රමාණය. එහෙම නැත්නම් අපි විකුණන ඒකක ගණන තමයි අපි කියන්නේ සමච්ඡේදන ලක්ෂය කියලා. ඉතින් ඒ වෙලාවේදී මුළු දායකයේ මුළු ස්ථාවර පිරිවැයට සමාන වෙයි. ඔව් නිවැරදි. අපි මේ වෙලාවේදී අපේ මුළු පිරිවැය කැරේ දෙකකට කඩනවා ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය කියලා. ඉතින් අපේ දායකය කියලා කියන්නේ විකුණුම් මිලෙන් විචල්්‍ය පිරිවැය අඩු බලහම ලැබෙන පිළිතුර. ඒකෙන් අපේ ඉතුරු පිරිවැය එහෙම නැත්නම් ස්ථාවර පිරිවැය අඩු බලහම එන උත්තරේ තමයි ලාභය කියලා කියන්නේ. එතකොට සමච්ඡේද ලක්ෂයේදී ඒන උත්තරේ බිඳුව විය යුතුයි. එහෙමත් නැත්නම් ලාභයේ බිඳුව විය යුතුයි. ලාභයේ බිඳුවක් වෙන්න නම් අපේ මුළු ස්ථාවර පිරිවැයම දායකයට සමාන විය යුතුයි. මුළු විකුණුම් ආදායම මුළු ස්ථාවර පිරිවැයට සමාන වෙයි. මුළු විකුණුම් ආදායම සමාන වෙන්නේ මුළු පිරිවැයට. මුළු ස්ථාවර පිරිවැය කියන්නේ පිරිවැය කොටසක් විතරයි. එනෝ B කියන ප්‍රකාශය වැරදි. C මුළු ස්ථාවර පිරිවැය සහ මුළු විචල්්‍ය පිරිවැය එකතු වූ මුළු විකුණුම් ආදායමට සමාන වෙයි. නේද? මුළු ස්ථාවර පිරිවැය සහ මුළු විචල්්‍ය පිරිවැය කියන්නේ මේ දෙකම එකතු වුණොත් අපි දන්නවා මුළු පිරිවැය. ඉතින් ඒක මුළු විකුණුම් වලට ආදායමට සමාන නම් ඒ කියන්නේ ලාභයක් නැහැ. එනේ C කියන ප්‍රකාශය නිවැරදි. D ඒකකින් ස්ථාවර පිරිවැය ඒකක විචල්්‍ය පිරිවැයට සමාන වෙයි. නෑ. ඒක සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ අනුව නිවැරදි පිළිතුර A සහ C. 30. ව්‍යාපෘතියක සුද්ධ වර්තමානයේ 800කි. ව්‍යාපෘතියක සුද්ධ වර්තමානයේ කියලා කියනවා. ඒක ව්‍යාපෘතිය ඇගීම යටතේ එන පාඩමක්. එතකොට අපි ව්‍යාපෘතියක් අගයන්නේ යොදා ගන්න එක්තරා ක්‍රමයක් තමයි සුද්ධ වර්තමානයේ කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ව්‍යාපෘතිය නිසා අපිට අනාගතයේදී ලැබෙන මුදල් වල අද වටිනාකම කීයද? එහෙම නැත්නම් අපේ ව්‍යාපෘතියක් සාමාන්‍යයෙන් අවුරුදු කිහිපයක් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒකෙන් ලැබෙන මුදල් ගලා ඒම් ටික සහ මුදල් ගලා යාම් වල අද වටිනාකම කීයද?
අන්නේ අද වටිනකම ධන සංඛ්‍යාවක් නම් අපි මේ ව්‍යාපෘතිය හොඳ ව්‍යාපෘතියක් විදිහට බාර ගන්නවා. නැත්නම් කළ යුතු ව්‍යාපෘතියක් විදිහට බාර ගන්නවා. ඉතින් අපි බලමු ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමානගය 800කි. අනිකුත් සාධක නොවෙනස් තිබීදී පහත කුමන සාධක මේ ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමානගය අඩුවීමට බලපායිද? ශුද්ධ වර්තමානගය අඩු වෙන්න තමයි අපෙන් අහන්නේ. කියන්නේ ශුද්ධ වර්තමානගය අඩු වෙනවා නම් අපි මේ ව්‍යාපෘතිය බාර ගැනීම සුදුසු නැති තත්ත්වයකට තමයි පත් වෙන්නේ. අපි බලමු මොකක්ද ඒකට හේතු වෙන සාධක කියලා. වට්ටම් අනුපාතය අඩුවීම. මොකද මේ වට්ටම් අනුපාතය කියන්නේ? වට්ටම් අනුපාතය කියන්නේ උදාහරණයක් විදිහට වාගේ වර්තමාන ආර්ථිකයේ පවතින උද්දමන අනුපාතය. ඉතින් මේ උද්දමන අනුපාතය කියන්නේ මිල මට්ටම ඉහළ යාම. අද රුපියල් 100කින් කරන්න පුළුවන් දේ තව අවුරුද්දකින් කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අද වට රුපියල් 100කින් දෙයක් කරන්න පුළුවන් නම් ඒ වැඩේ තව අවුරුද්දකින් කරන්න ඊට වඩා වැඩි ගාණක් ඕන වෙනවා. අපි හිතමු 110කින් උද්දමන වෙනවා කියලා. ඒ කියන්නේ අද රුපියල් 100කින් කරන්න පුළුවන් වැඩේ මේ වැඩේම හෙට ලබන අවුරුද්දේ කරන්න රුපියල් 110කින් වැඩි ඉස්මරණ. කියන්නේ 110ක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ වට්ටම් සාධකයේ වැඩි වෙන්න අනාගතයේදී ලැබෙන මුදල් වල අද වටිනකම අඩු වෙනවා. එහෙමනම් වට්ටම් අනුපාතය අඩු වීම නිසා වෙන්නේ හොඳ පැත්තට. වට්ටම් අනුපාතය අඩු වුණොත් ශුද්ධ වර්තමානගය වැඩි වෙනවා. මොකද අපේ උද්දමනය අඩු වෙනවා කියන්නේ අපිට වර්තමානයේදී හොඳයි. නැත්නම් අනාගතයේ ලැබෙන මුදල් වල අදාගේ හොඳයි. එහෙමනම් වට්ටම් අනුපාතය අඩු වීම වෙන්න බෑ. ඒක වෙන්න ඕනේ වැඩි වෙන්න. B ආරම්භක ආයෝජනයේ වැඩි වීම. ආරම්භක ආයෝජනයේ වැඩි වෙනවා කියන්නේ අපි දන්නවා මුදල් ගලා යාම වැඩි. එහෙමනම් ශුද්ධ වර්තමානගය අඩු වෙන්න බලපානවා. B නිවැරදි පිළිතුරක්. C ශුද්ධ මෙහෙයුම් මුදල් ගලා ඒම අඩු වීම. මුදල් ගලා ඒම අඩු වුණොත් අර ගලා යාම වැඩි වෙනවා. ඒ කියන්නේ වර්තමානගය ශුද්ධ වර්තමානගය අඩු වෙනවා. D ව්‍යාපෘති වාර්තා පිළිලි කිරීමේ පිරිවැය වැඩි වීම. ව්‍යාපෘති වාර්තා පිළිලි කිරීමේ පිරිවැය අපි ව්‍යාපෘතිය ගීමට උදා ගන්න සාධකයක් නෙමෙයි. එහෙමනම් අදාළ කරගන්න සාධකයක් නෙමෙයි. එහෙමනම් උත්තරේ වෙන්න ඕනේ B සහ C. එනොත් 30ට උත්තර අංක 2. හොඳයි. ඉතින් අපි 2019 A level accounting එතන ගිණුම් කරණය පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න 30 සාකච්ඡා කළා. මම හිතනවා ඔයාලට මේ ප්‍රශ්න 30 හොඳට අවබෝධ වුණා කියලා. ආයෙසරයක් මේ දේවල් කරලා බලන්න. හැබැයි මේ මතකේ කලින් කරපු මතකින් නෙමෙයි. ඔයාගේ උත්තරේ බිල්ඩ් අප් කරගන්න. ඔයාගේ උත්තරේ ගොඩනගා ගන්න. ඔයාගේ තියරිටිකල් නොලෙජ් එක ඔයා ඉගෙනගත්ත දේවල් යොදාගෙන ඔයාගේම උත්තරයක් ගොඩනගා ගන්න. එතකොට ඔයාලට ඕනම ප්‍රශ්නයකට උත්තර දී ගන්න පුළුවන්. මේ ප්‍රශ්නේම විභාගයට ආවොත් අපිට කටපාඩම් එළියන්න පුළුවන් වගේම ඔයා උත්තරේ ඇනලයිස් කරලා නැත්නම් උත්තරේ කොහොමද බිල්ඩ් අප් කරන්න කියන දේ ඔයාම ගොඩනගා ගත්තොත් ඔයාලට විභාගෙදී ලියන්න පුළුවන්. විභාගෙදී ඔයාලට ලේසියෙන් උත්තරේ ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් අපි තව දවසක තව පාස් පේපර් ඩිස්කෂන් එකක් එක්ක හම්බ වෙමු. එතකන් ඔබට ජය.